අපි දැන් ගත්තොත් 5C එහෙම නැත්නම් 6C එහෙම නැත්නම් කැම්පාරි ඒ වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඒවෙන් අපි මූලික වශයෙන්ම C6 කියන දේ සාකච්ඡා කරා. එතකොට කියන්නේ ගිය සතිය තුලදී අපි මූලික වශයෙන්ම කරේ ණය ලබා දීමේදී සලකා බැලිය යුතු ණය මූලධර්ම මොනවාද කියන දේ සාකච්ඡා කිරීම සහ ඒ වගේම අපි කේවල ණය ගීමේ ලබා දීමේදී අපි සාකච්ඡා කළ යුතු ආකෘතිය මොකක්ද නැත්නම් 6C කියන ආකෘතිය සාකච්ඡා කරලා ඉවර කරා. ඒතර මම ඒකෙදි කිව්වා ඔයගොල්ලන්ට තවදුරටත් ඒක ප්‍රැක්ටිස් කරන්න. එහෙම නැත්නම් මොකද අපිට සමහර වෙලාවට එන ප්‍රශ්නවලදී සාමාන්‍යයෙන් එන දෙයක් තමයි 6C කියන්නේ මොකක්ද? 6C අර්ථ දක්වන්න. එතකොට එහෙම නැත්නම් ඒකෙන් තෝරාගත්ත දෙයක් ගැන කෙලිසටහන් ලියන්න. ඒක තමයි සාමාන්‍යයෙන් අපි මෙච්චර කල් දැක්ක ප්‍රශ්නය. එතකොට ඒකෙන් එහාට ගියොත් අපිට සමහරවිට මම ගිය සතියේ කිව්වා ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොනවා හරි අවස්ථාවක් අපිට සම්බන්ධ කරලා දීලා ඒ අවස්ථාව තුලට C6 පාවිච්චි කරන්නේ කොහොමද? ඒ කියන්නේ ණය මුදලක් ලබා ගන්නා පාරිභෝගිකයෙක් ළඟට ආවට පස්සේ අපි ඒ පුද්ගලයා කොයි ආකාරයකටද C6 පාවිච්චි කළා තවදුරටත් විශ්ලේෂණය කරන්නේ? එක එහෙම නැත්නම් යම් ආකාරයක ණය මුදලක් ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථාවක අපි කොහොමද C6 පාවිච්චි කරලා ඒ ණය නැවත සකස් කරලා ඒ ණය ලබාගත හැකි තත්ත්වයටපත් කරන්නේ? එහෙම නැත්නම් තුන්වෙනුව අපිට සමහරවිට යම්කිසි පුද්ගලයෙක් ණයක් ලබා දීලා ඒ ණය ආපසු ගෙවන්නට බැරි අවස්ථාවක අපි කියන සකස් කරලා දෙනවා කියලා. හරි ප්‍රතිවිරුද්ධ කරලා දෙනවා, රීස්ට්‍රක්චර් කරලා දෙනවා. අන්න ඒ වගේ වෙලාවක අපි කොහොමද ඒ ණය ප්‍රතිවිරුද්ධ කරලා නැත්නම් රීස්ට්‍රක්චර් කරලා දෙන්න C6 පාවිච්චි කරන්නේ? අන්න ඒ වගේ අවස්ථාවන් එළමෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඉදිරියේදී මේ වගේ දේවල් අහන්න පුළුවන් කියන දේ මම පැහැදිලි කරා. එතකොට ඔන්න ඔය කොටස් තුන තමයි සාමාන්‍යයෙන් අපිට C6 එහෙම නැත්නම් ආකෘතිය තුලින් අමතරව මෙච්චර කාල විභාගයට ආපු දේවල් වලට ප්‍රතිවාහිරව එන්න පුළුවන් කියලා මම කිව්වා. එතකොට අපි අද දැන් සාකච්ඡා කරන්න යනවා ආයතනික ණය. එහෙම නැත්නම් ව්‍යාපාරික ණය. එහෙම නැත්නම් මහා පරිමාණ එහෙම නැත්නම් සුළු මධ්‍ය පරිමාණ වල ඉහළ අර්ථයෙන් ගත්තාම තියෙන ආයතන ව්‍යාපාර ඒ සම්බන්ධ ණය මුදල් අපි කොයි විදිහටද ඇඟීමට ලක් කරන්න කියන එක තමයි අද ඉන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එතකොට එතෙන්ට එන්න කලින් මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවද දැන් අර ගිය සතියේ සාකච්ඡා කරපු කොටස් දෙකට සාපේක්ෂව? තේරුම් නැති කොටස් එහෙම නැත්නම් තවදුරටත් විග්‍රහ කරගත යුතු කොටස් තවදුරටත් පැහැදිලි කරගත යුතු කොටස් මොනවා හරි තියෙනවා. right. එහෙම නැතිනම් අපි මේ කියන ආයතනික ණය ගීම කියන දෙයට අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙමු. ඒතකොට දැන් මෙන්න මෙතනදී මූලික වශයෙන්ම අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා යම්කිසි ආකෘතියක්. හැබැයි මේ ආකෘතිය නම් අපි ගිය සතියේ පාවිච්චි කරගත්ත ගිය සතියේ ඉගෙන ගත්තා වගේ ඒක යුනිවර්සල් එකක්. එහෙම නැත්නම් මේ සර්ව බලධාරී විදිහට යන එකක්. එහෙම නැත්නම් මේක කලින් කොහේ හරි තහවුරු කරපු එකක් නෙවෙයි මම මේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. මෙතනදී මම මේ සාකච්ඡා කරන්නේ ඉතා පහසුවෙන් අඳුරා ගන්නට පුළුවන් වෙන විදිහට අකුරු ටික එකතු කරගත්ත කෙටි හැඳින්වීමෙන් තියෙන මිෆට් කියන මොඩල් එක. මේ මිෆට් කියන මොඩල් එකේ මම ඒකයි කිව්වේ කොහෙවත් තැනක මේක අනුමත නොවුනට මේ අකුරු වලින් නිරූපණය වෙනවා අපිට අවශ්‍ය කරන කළමනාකරණ එහෙම නැත්නම් ඒ ඇඟීමකට ලක් කරන සාධක. M අකුර, I අකුර, F අකුර, E අකුර, R අකුර, T අකුර. එතකොට M අකුරෙන් කියනවා management and operation කළමනාකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය. I අකුරෙන් කිව්වා වෙළඳපොළ සහ කර්මාන්ත වගේ දේවල්. F අකුරෙන් කිව්වා මූල්‍ය තත්ත්වය, මූල්‍ය ක්‍රියාකාරීත්වය. E අකුරෙන් කිව්වා බාහිර පාරිසරික සාධකයන්. R අකුරෙන් කිව්වා අවදානම් සහ අවදානම් පාලන ක්‍රියාමාර්ග. T අකුරෙන් කතා කරා තත්ත්ව කොන්දේසි කියලා. එතකොට මෙන්න මේ අකුරු හයෙන් නිරූපණය වෙන ආකෘතිය තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඇත්තටම ගත්තොත් මේ අපි C6 සාකච්ඡා කරපු දේවල් වගේම දෙයක් තමයි මේ මිෆට් මොඩල් එකෙනුත් අපි සාකච්ඡා කරන්නේ. හැබැයි එකම වෙනස අපි එතන දකින්නේ C6 සාකච්ඡා කරාට වඩා මිෆට් එකට එනකොට අපිට එන දත්ත තොරතුරු නැත්නම් විශ්ලේෂණ ගත කිරීම සඳහා ලබා ගන්නා පද්ධති
ආකෘති අර C6ට වඩා ඉහළ තත්ත්වයක තියෙනවා. පිළිගත හැකි තත්ත්වයක තියෙනවා. උදාහරණයකට අපි අරගෙන දැන් චරිතය ගැන සාකච්ඡා කරනකොට අපිට මේ පුද්ගල දිහා බලන්නේ හැසිරීම, වයස, සෞඛ්‍ය තත්ත්වය දිහා බලාගෙන කතා කරාට මෙතනදී කළමනාකාරීත්වය කියලා කියන්නේ චරිතය බලනවා. හැබැයි මේක ටිකක් ඩොකියුමන්ට් විෂන් එකක්, මිෂන් එකක්, ඔබ්ජෙක්ටිව් එකක්, කම්පැනි එකේ ප්‍රෝග්‍රෑම්ස් ටිකක්, එතකොට කම්පැනි එකේ ප්‍රොෆයිල් එකක්, ඩිරෙක්ටර්ස්ලගේ ප්‍රොෆයිල්ස්, ඒ වගේ දැන් අරට වඩා අපිට මේ තාක්ෂණික පැත්තෙන් ගත්තත්, විස්තරාත්මකව ගත්තත් දත්ත තොරතුරු තියෙන අවස්ථාවක් තමයි අපි මේ කතා කරන්නේ. අපි මූල්‍ය ගිය සතියේදී කතා කරා අපිට මූල්‍ය වාර්තා, එහෙම නැත්නම් මූල්‍ය සාධක, නැත්නම් අපි කියන ලේබල්ස් අනේ කිසි දෙයක් නැති අවස්ථාවක අපි කොහොමද කස්ටමර් හම්බෙලා විසිට් කරලා තොරතුරු එකතු කරලා ක්‍රිබ් එක බලලා account statement බලලා profitability table බලලා ගොඩාක් දේවල් කරලා බලනවා මේ කස්ටමර්ට ගෙවන්න පුළුවන්ද බැයිද කියලා. නමුත් ආයතනික මට්ටමට එනකොට අපිට එහෙම කරදරයක් නැහැ. ආයතනික මට්ටමේදී අපිට ඇත්ත වශයෙන්ම අපිට තියෙනවා මොනවද? P&L එක, balance sheet එක, cash flow එක. එහෙම නැත්නම් ඒවට අදාළ අපි කියනවා උද්ෘත extracts. සියලු දේවල් එතන තියෙනවා. සමහරට ඔඩිට් කරලත් තියෙනවා. ඇත්තටම අපිට අවශ්‍ය නැහැ ගිහිල්ලා කස්ටමර් විසිට් කරන්නවත්. මොකද ඒ තියෙන தත්ත පාවිච්චි කරගෙනම අපිට තීරණ ගැනීම හැකියාව තියෙන්න පුළුවන් මේ කියන මූල්‍ය වාර්තා එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයේ විශ්ලේෂණය තුලින්. හරි? ඒක තමයි මූලිකම වෙනස ඔය කියන අවස්ථා දෙකේ. කේවල නැගීම සහ ආයතනික නැගීම. එතකොට දැන් අපි අර C6 කරා වගේම දෙයක් තමයි මෙතන කරන්නේ. හැබැයි මීට වඩා ටිකක් ප්‍රායෝගික, මීට වඩා ටිකක් විශ්ලේෂණාත්මක, මීට වඩා අපි කියනවා සංවිධානාත්මකව කළ හැකි, කළ යුතු දෙයක් තමයි මේ මිෆට්. එහෙම නැතුව සම්පූර්ණ වෙනස් දෙයක් නෙමෙයි මෙතනදී කරන්නේ. ඔයාලන්ට තේරෙයි අපි දැන් මේ කරගෙන කරන්නේ C6 ආකෘතිය යටතේ කරගෙන ගිය දේවල් වල තව දිගුවක්. නැත්නම් ඊට වඩා වෙනස් වෙච්චි ආකාරයේ යම් මාසි අත්දැකීමක් තමයි මේ කරන්න කියලා. රයිට්? එතකොට අර ඕනම දෙයක් දැන් අර මම හැම වෙලෙම කියනවා වගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ වෙලෙම ඒක ප්‍රශ්න කරන්න, ඒක ඉදිරියට අරගෙන අපි යමු මොන හරි තව ගැටලු නිර්මාණය වෙන විදිහට. එතකොට අපි ගත්තොත් කළමනාකාරීත්වය මෙහෙම ක්‍රියාවලිය. ඉතින් අපි පටන් ගමු. right. මේකේ වැදගත්කම තියෙන්නේ දැන් සමහර වෙලාවට විභාගය ගැන මුලින්ම කතා කරලා හිටියොත් විභාගෙදී අපෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් තමයි ආයතනික ණයගීම යටතේ කළමනාකාරීත්වය, මෙහෙයුම්, ඇඟීම, ක්‍රියාවලිය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? කෙටියෙන් විස්තර කරන්න. වගේ ප්‍රශ්නයක් ලකුණු 5ක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙතන මේ 1 2 3 4 5 6 කියලා මම කොටස් 6ක් දාලා තියෙන්නේ. දැන් මම මේ එක එක අපි විස්තර කරනවා. එතකොට ඔයගොල්ලෝ එකකින් අවශ්‍ය නම් නෝට්ස් ගන්න. එහෙම නැත්නම් මේ 6 ඒ විදිහට පාඩම් කරගත්තත් ප්‍රමාණවත්. මොකද ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් විභාගෙට. ප්‍රායෝගික තලයට වඩා ලොකු දෙයක් තියෙනවා. ප්‍රායෝගික තලයේදී අපි කරන්නේ මේ වගේ වුණාම මේ අදාළ ආයතනය සතු තියෙන ව්‍යාපාර විභවයේ හැකියාව කළමනාකාරීත්වය තුනත් විද්‍යාමාන වෙනවද නැද්ද කියන දේ බලාගෙන තමයි අපි මේ දේ කරන්නේ. දැන් මේකේ අනිත් පැත්ත තමයි අපි හිතමු ඕනම දෙයක ධනාත්මක සහ ඍණාත්මක පැත්තක් තියෙනවා. ධනාත්මක පැත්ත තමයි මේ කළමනාකරන ඇඟීම තුලින්, මෙහෙයුම් ක්‍රියාවලිය තුලින්, මේ ඇඟීම තුලින් අපි දකිනවා ඒ ආයතනයට එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයේ තියෙන කළමනාකාරීත්ව හැකියාව ඉහළ තත්ත්වයක තියෙනවා. පිළිගත හැකි තත්ත්වයක තියෙනවා. ඒතර ඔකේ අනිත් පැත්ත තමයි එහෙම නැතිනම් ඒ යම්කිසි අඩුවක් තියෙනවා නම් ඒකෙන් අවදානමක් ජනිත වීමක් සිද්ධ වෙනවා. ඒතර අපි කියනවා ධනාත්මක නම් ඒ ණය ලබා දීමට තල්ලුවකුත්, ඍණාත්මක නම් ඒ ණය ලබා දීමට බාධාවකුත් වෙනවා. දැන් ওই දෙකම වෙනකොට වෙන්නේ බාධාවක් නම් අපි කියනවා කළමනාකරන අවදානමක් පැන නැගීමක් සිද්ධ වෙනවා. ඒකට උත්තරයක් හොයනකම් අපිට ওই ගමන ඉස්සරහට යන්න බෑ. දැන් මම උදාහරණකින් පැහැදිලි කරොත් මේක මම විටින් විට කියලා තියෙනවා. අපි හිතමු යම්කිසි පාරිභෝගිකයෙක් ඉන්නවා. එයා යම්කිසි ශාස්ත්‍රයක නිපුණත්වයක් දරනවා. අපි හිතමු එයා ගොඩනැගිලි නිර්මාණ ඉදිකිරීම අංශයේ ඉහළටම ගිය කෙනෙක්. එතකොට එයාට කන්ස්ට්‍රක්ෂන් ඒ ඔක්කොම රිලේටඩ් එක්ස්පීරියන්ස් තියෙනවා.
හැබැයි දැන් එයා එකපාර කල්පනා කරනවා ටී ෆැක්ටරි එකක් දාන්න. දැන් මොකද වෙන්නේ? එයාගේ සියලුම කළමනාකරන මෙහෙයුම් එතකොට එයාගේ දැනුම පළපුරුද්ද පරිචය විභවය ඔක්කොම තියෙන එක තැනකට. නමුත් තව තැනකට එයා එක්ස්පැන්ෂන් එකකට යනකොට අපිට තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි අලුත් ව්‍යාපාරය සඳහා අර අපි ඉහත කියපු සාධක ටික තියෙනවද? බැලු බැලමට නැත. එහෙනම් කළමනාකරන අවදානමක් ඇත. එහෙමනම් අපි ඒක කොහොමද මැනේජ් කරන්න කියන දේ මත තමයි ටී ෆැක්ටරි එකකට ටී ස්ටේට් එකක් පර්චේස් කරන එකට ණයක් ලබා දෙන්නේ. මේ කල හැකි දෙයක් තියෙනවා. කොහොමද අවදානම අවම කරන්නේ? මෙයාගේ මේ තියෙන ව්‍යාපාරික පද්ධතිය දත්ත සම්බන්ධතා පාවිච්චි කරලා මුදල් පාවිච්චි කරලා මෙයාට පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ තේ නිෂ්පාදනය ඉතාම ඉහළින් කරන ඉතාම ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන පුද්ගලයෝ පුද්ගල කොට්ටාශයක් ඒ ෆැක්ටරි එක රන් කරන්න බඳවා ගැනීමට කළමනාකාරීත්වය ලෙස එයා චෙයාමන් ඉන්න පුළුවන්. නමුත් සම්පූර්ණ පරිපාලනය දවසේ කළමනාකාරීත්වය මෙහෙයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ අර මම කියන පුද්ගල කොට්ටාශය හරහා. දැන් මොකද වෙන්නේ? කළමනාකරන අවදානම ආවා අර අපි කියන සාධක නැති නිසා. හැබැයි ඒ වෙනුවට එයා කළමනාකාරීත්ව කමිටුවක් පුද්ගලයෝ කීප දෙනෙක් දැම්මා ඒ සම්බන්ධයෙන් තියෙන දැනුමට අවශ්‍යතාවයන්ට සරිලන පරිදි. අන්න කළමනාකරන අවදානම් මැනේජ්මන්ට් රිස්ක් එක අඩු කරලා අපිට ප්‍රොපෝසල් එක ඉස්සරහට යන්න පටන් ගත්තා. පැහැදිලිද? අන්න ඒක තමයි මේ කළමනාකාරීත්වෝ මෙහෙයුම් කියන අවධානය ක්‍රියාවලිය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් එක එක ගත්තොත් දැන් එක ඒ සඳහා ඒක තුල තියෙන අපි සලකා බැලිය යුතු කරුණු එක. අධ්‍යක්ෂක කළමනාකාර නිලධාරිගේ පළපුරුද්ද දක්ෂතාවයේ විෂය සම්බන්ධ දැනුම හරිම වැදගත්. ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එක එමන එක්ස්පර්ටීස් කොහොමද? නොලෙජ් එක කොහොමද? එතකොට ඒගොල්ලන්ගේ ඒ සබ්ජෙක්ට් රිලේටඩ් නොලෙජ් එක කොහොමද? ස්කිල් එක කොහොමද? එතකොට ඒ ශාස්ත්‍රය තුල පෙන්නලා තියෙන දක්ෂතාවයන් කොච්චරද? රයිට්? ඒවා අපිට වැදගත් වෙනවා. දැන් ඒවා හොයාගන්න ක්‍රමවේද රාශියක් තියෙනවා. සමහරවිට ඒගොල්ලන්ගේ කම්පැනි ප්‍රොෆයිල් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙන විස්තර පත්‍රිකා වලින් වෙන්න පුළුවන්. ඒ කම්පැනි එක අපිට සම්බන්ධයෙන් දීලා තියෙන දත්ත තොරතුරු වලින් වෙන්න පුළුවන්. මොකද ඒ කම්පැනි එකක වගේ මේ දේ කරන්න හරි පහසුයි. ඒතු සියලු දේවල් ඩොකියුමන්ට් වෙලා තියෙන නිසා. එතකොට දැන් අන්න ඒ නිසා අපේ පළවෙනිම දේ තමයි මේ අදාළ ව්‍යාපාරිකයෝ මේ ණය ලබා ගැනීමට එන ව්‍යාපාරිකයන්ගේ ඒ ව්‍යාපාරේ කළමනාකරණය කරන අධ්‍යක්ෂක මණ්ඩලය එහෙම නැත්නම් අපි කියනවා ෂෙයා හෝල්ඩර්ස්ලා වෙන්න පුළුවන් නැත්නම් කළමනාකාරීත්ව මණ්ඩලය වෙන්න පුළුවන් කවුරුමත් ඒ සතු දක්ෂතාවය තියෙනවද නැද්ද කියන එක තමයි මූලිකවම බලන්නේ. එක. දෙක කළමනාකරන ව්‍යුහය. මොකද්ද මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක? ඒක টপ ඩවුන් එකක්ද? ඩවුන් টොප් එකක්ද? කමියුනිකේෂන් විදිහේ කොයි විදිහටද? ඒක රීජන් වයිස් යන එකක්ද? ක්ලස්ටර් හැටියට තියෙන එකක්ද? සෙන්ට්‍රලයිස් ඩිසිෂන් මේකින් ගන්න එකක්ද? රටවල අතර තියෙන එකක්ද? උඩින්ම ඉන්න චෑර්මන් ඊට පස්සේ මැනේජින් ඩිරෙක්ටර් ඊට පස්සේ අනිත් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා සීනියර් මැනේජ්මන්ට් එක කොහොමද මේක විදිහට දෙන්නේ? අන්න ඒ පිළිබඳ යම්කිසි අදහසක් අපිට තියෙන්නත් ඕන. දැන් එතකොට ඒක පිළිබඳ ගැටලු තියෙනවා නම් තීරණ ගැනීමේ හැකියාවල් ප්‍රශ්න තියෙනවා නම් තීරණ ගත්ත විදිහේ ප්‍රශ්න තියෙනවා නම් ඒක ඔක්කොම ටික අපි निराකරණය කරගන්නවා මේ ව්‍යුහය මොකද්ද? එහෙම නැත්නම් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අනිත් ඒහා සමාන කර්මාන්තශාලා එහෙම නැත්නම් කර්මාන්තකරුවන් දිහා බලුවම ඒගොල්ලන්ගේ ඒවත් එක තියෙන ව්‍යුහයත් එක්ක මේක සමපාත වෙනවද නැද්ද? right. 3. තීරණ ගැනීමේ පුද්ගලයන් මත ප්‍රවේශ වීම access to key decision makers. දැන් තීරණ ගන්න අපි හිතමුකෝ චෑමන් ගෙදර ඉඳලා නම් චෑමන් මේ එයාගේ නෝනයි තව ෆවුල් කට්ටියත් එක්ක නම් තීරණ ගන්නේ ඒක සමහර වෙලාවට මේ ව්‍යාපාරික විභවය එහෙම නැත්නම් ව්‍යාපාරයේ තුල සිද්ධ වෙන දේවල් බලාගෙනම ගන්න එකක් නොවෙන්න පුළුවන්. අර මම කිව්වේ දැන් එයාට එක්ස්පීරියන්ස් එක නැති වෙනකොට සහ ඒගොල්ලොම නම් තීරණ ගන්නේ ඇත්තටම සමහරට ඒත් එකයි. මැනේජ්මන්ට් එකක් දානවා බට් මැනේජ්මන්ට් එක ඩිසිෂන් ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. එතන ගැටලුවක්.
ඒ වගේම තමයි එහෙම නැත්තම් ජෙනරල් මැනේජර්ද අනිත් මැනේජර්ස්ලාද ඔක්කොම එකතු වෙලා නම් තීරණ ගන්න. එතකොට අපිට කාට හරි අපි හිතමුකෝ අවුට්සයිඩර් කෙනෙකුට වෙන්න පුළුවන්, ඉන්ටර්නල් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ පුද්ගලයොත් එක්ක ප්‍රවේශ වෙන්න තීරණ ගැනීමේ පුද්ගලයොත් එක්ක ගැටීමට එහෙම නැත්තම් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැකියාව පහසු එකක් නෑ. ඔන්න ඒකත් හොඳයි නේ. දැන් අපි උදාහරණයකට අපි ලෝන් එකක් දෙනවා නම් අපි බලනවා මේ කම්පැනි එක අපි ඩීල් කරන්නේ කාත් එක්ක. සමහරවිට ෆයිනෑන්ස් ඩිරෙක්ටර්යි ඔයගොල්ලන්ගේ ඉන්න රෙප්‍රසන්ටේටිව් ෆෝන් කෝල් ලැබේ. සියලු දේවල් එතකොට ඒක හරි ලේසිනේ. අපි පහල accountant දාලා chief accountant දාලා මේ manager දාලා ඒ වගේ කර කර එනවට වඩා ඔන්න අපිට තීරණ ගැනීම එහෙම. නැත්තම් ඩිරෙක්ටර්ස්ලා chairmanලත් එක්ක නම් අපිට කතා බහ කරන්න තියෙන එක සමහරට හොඳයි. මොකද first hand information ටිකක් අපිට එන්න පටන් ගන්නවා. ඒතකොට ඒක අඩුද වැඩිද? ඒකේ ගැටලු තියෙනවද නැද්ද මත අපේ මේ මෙහෙයුම් නැත්තම් කළමනාකාරීත්ව ක්‍රියාවලියේ තියෙන efficiency එක අඩුද වැඩිද? ගැටලු තියෙනවද නැද්ද කියලා අපි තෝරා බේරා ගැනීම තමයි මේ කරන්නේ. උපාය මාර්ග ඒ කියන්නේ ස්ට්‍රැටජිස් දැන් තියෙනවනේ ඕනම කම්පැනි එකකට. දැන් මේ ස්ට්‍රැටජිස් හදනවා ඔක්කොම කරනවා. හැබැයි ස්ට්‍රැටජි ඉම්ප්ලිමන්ටේෂන් කරන්න මේගොල්ලන්ට හැකියාව. මේගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. නැතු නිකම්ම මේ වර්ල්ඩ් ක්ලාස් ස්ට්‍රැටජිස් හදලා ඉවර වෙලා ඒවා නිකන් කබඩ් එකේ කෝපරේට් මේ රූම්ස් වල නම් ඒ ටික ඉතුරු කරගෙන තියෙනවා නම් එතනින් එහාට ඒ පිළිබඳ තීරණයක් ගැනීම හැකියාවක් නැත්තම් ඒ ගන්න නැත්තම් අවුට්ඩේටඩ් නම් කම්පියුටර්ස්ලත් එක්කත් අපි සෑහෙන පහළ නම් ඉන්නේ. එතකොට අපිට කිසිම තේරුමක් නැති තත්යකටපත් වෙනවා ඒ උපාය මාර්ගික එහෙම නැත්තම් ඒ ආයතන පිළිබඳ තීරණ ගැනීමේදී. ඊළඟට අපට පරිසරයේ තත්ත්වයන් කොහොමද environmental related developments වලට අදාළ ආයතනෙ මුහුණ දෙන්නේ. දැන් ලෝකෙ පෙරළුනත් අපිට කමන්නේ නැහැ කියලා වැඩ කරන කොටසක්ද? එහෙම නැත්නම් global එහෙම නැත්නම් local regional challenges වලට දෙන්නෙන් දෙයා තීරණ ගන්න කට්ටියක්ද? ඒවා තීරණ අරගෙන pricing එහෙම නැත්නම් අනිත් mechanism හදන කට්ටියක්ද? දැන් උදාහරණයක් COVID වගේ දෙයක් සිද්ධ වෙනකොට ඕන දෙයක් COVID අපේ මිනිස්සු වැඩට ගන්න ඕන කියලා කිසිම health and safety මුකුත් නැතුව වැඩ කරන කට්ටියක්ද? එහෙම නැත්නම් ඒ එන්නත් කලින් මෙහි මාස් රෙදි කරගෙන ඔක්කොම කරගෙන quarantine ඇතුළේ prepare වෙලා ડોක්ටර් ඔක්කොම කරගෙන කරන කට්ටියක්ද? වෙළඳපොළ වෙන්න පුළුවන් අනිකුත් වෙන්න පුළුවන් ඕනම දෙයක්. හරි එතකොට ඒ හැකියාව තියෙනවද ඒ කළමනාකාරීත්වයට නැද්ද කියන එක තමයි ඊළඟට අපි පොයින්ට් එකක් හැටියට ගේන්නේ. ඊළඟට ආයතනයක් වශයෙන් අර්බුද සඳහා දැන් ඕනම ආයතනයක අපි දකිනවා ක්‍රයිසිස් එනවනේ. ඔය ඕනම ආයතනයක එන ක්‍රයිසිස් වලට මුහුණ දීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එක තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ මුහුණ දීලා තියෙනවද? දැනට මුහුණ දෙනවද? ඉදිරියේදීත් එන්න පුළුවන් ඒ පිළිබඳ තියෙන මූල්‍යමය සහ අනිත් හැකියාවන්. දැන් අපිට සල්ලි මුකුත් නැත්තම් ඒත් සමහරට ප්‍රශ්න. සල්ලි තියෙනවා කළමනාකරන හැකියාව නැත්තම් ඒත් යටිකෝ. එතකොට අපි බලනවා මෙන්න මේ ආකාරයේ ක්‍රමවේද 6ක් හරහා තවත් ඕනතරම් තියෙන්න පුළුවන්. ඒ ආයතනය තුල හරි කළමනාකාරීත්වය එහෙම නැත්තම් මෙහෙයුම් ක්‍රියාවලිය කොයිතරම් දුරට සිද්ධ වෙනවද නැද්ද කියන එක තමයි මේ ආයතනික ණයැංගීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. right එතකොට ඒකේ මූලිකම කිව්වා පළපුරුදු දක්ෂතාවයේ විශේෂ සම්බන්ධ දැනුම ව්‍යුහය access to seniors කිව්වා. එතකොට strategy implementation ගැන ඊළඟට කොච්චර sensitive ද environment එකට එහෙම නැත්නම් crisis management එක කොහොමද right ඔන්න ඕ ටික තමයි මූලික වශයෙන්ම අපි මේ සාකච්ඡා කරන්නේ ආයතනික ණයැංගීම යටතේ කළමනාකරන මෙහෙයුම් ක්‍රියාවලියක් තුලදී සලකා බැලිය යුතු කාරණා මොනවාද? මේවා සාකච්ඡා කරනකොට සලකා බලනකොට ඇඟීමකට ලක් කරනකොට මෙතනින් ගොඩාක් එන්නේ ධනාත්මක දේවල් නම් ඒ ණය මුදල් ලබා ගැනීම සඳහා ඒ ආයතනයට තල්ලුවකුත් මේවා සාකච්ඡා කරලා දිගින් දිගටම යනකොට එතනින් එන්නේ අනිත් පැත්තට ආපසු ඇදීමක් නම් ඒ ආයතනයට ණය ලබා ගැනීම සඳහා අවදානමකුත් ඇති වෙනවා. ඒ අවදානම නිසා කළමනාකරන අවදානම සිද්ධ වීමත් ඒ කළමනාකරන අවදානම තවදුරටත් අපේ ධනාත්මක දේවල් වලින් අඩු කරගැනීමේ හැකියාවක් නැතිනම් ඒ ගමන ඉදිරියට යාමේ නොහැකියාවක් එතෙන්දී ඉන්න පටන් ගන්නවා. ඔබ තමයි ඊටාම කෙටියෙන් ආයතනයක ණයැංගීම යටතේ පළවෙනිම අකුර M අකුර මෙහෙයුම් ක්‍රියාවලිය සහ කළමනාකාරීත්වය කියන එක. මැනේජ්මන්ට් ඇන්ඩ් ඔපරේෂන් කියන එක. right. දැන් බලන්න ඕක තේරුණාද? පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද කියලා?
ඔයගොල්ලන්ගේ අත්දැකීම් ඔයගොල්ලන්ට ගැටලුව ආපු තැන් එහෙම නැත්නම් මොනවා හරි තියෙනවද ඔය සම්බන්ධයෙන්? නෑ පැහැදිලිද කියන්නේ? රයිට්. එහෙමනම් අපි ඉදිරියට යමු. අමාරු නම් තේරෙන්නේ නැත්නම් කවුත් පැහැදිලි කරගමු. දැන් ඊළඟට අපි බලනවා කළමනාකාරීත්වය. ඔව් අහන්න. සර් එක්ස්කියුස් එතකොට සර් මේ ආයතන කළමනාකාරීත්වයට අර සම්බන්ධිත පාර්ශවීය පාර්ශවයන්ට ණය ලබා දීම ඒකත් අදාළ වෙනස් වෙනවද මෙතන නැහැ මිලහුණු. ඒක අපි රිලේටඩ් පාර්ටිස් කියලා අපි තුන්වෙනි සෙක්ෂන් එකේදී මහා බැංකුවෙන් අපිට දීලා නියාමනයක් යටතේ අපි ඒක ඉගෙන ගන්නවා. දැන් මම චුට්ටක් ඔය අහපු නිසා කිව්වොත් එතනදි වෙන්නේ ලහිරු අපි හිතමුකෝ ආයතනය තුල දැන් අපි බැංකුකරුවෙක් හැටියට අපි අපේ බැංකුවට තියෙන ප්‍රශ්න තියෙන්නේ අපි හිතුවොත් ණයක් දෙනවා ආයතනයකට. හැබැයි ඒ ආයතනයේ ඉන්න කවුරු හරි අපේ බැංකුවේ ඩිරෙක්ටර් කෙනෙක් නම් අන්න ඔය කියන ප්‍රශ්නයක් එනවා. දැන් අපේ බැංක් එකේ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. එයාගේ සහෝදරියකට එයාගේ නෝනට හරි පුතෙකුට හරි තියෙන කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනිට අපි ණයක් දෙනකොට අන්න කියනවා රිලේටඩ් පාර්ටි ට්‍රාන්සැක්ෂන් එකක් හැටියට. බැඳියාවක් තියෙන පුද්ගලයන්ට ණය ලබා දීම කියලා වෙනම අපිට තියෙනවා ගයිඩ්ලයින් මේකට කියනවා ඩිරෙක්ෂන් එකක්. ඒක අපි ඉගෙන ගන්නවා සෙක්ෂන් 3 වලදී මහ බැංකුව හරහා අපිට ආපු නියාමනයන් එහෙම නැත්නම් ඒ රෙගියුලේෂන්ස් යටතේ. මෙතනදී ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මෙතනදී ඉන්නේ කම්පැනි එකේ ඕනම ඩිරෙක්ටර් කෙනෙක් අපේ බැංකුවට අදාළ නැහැ. මොකද ඒක තුන්වෙනි පාර්ශ්වයක් හැටියට තමයි යන්නේ. ඒගොල්ලන්ගේ තියෙන දේවල් තමයි අපි මෙතන සාකච්ඡා කරන්නේ. thank you sir. okay. කොහොමද කලන අරුණ මාල්ෂි ප්‍රශ්න මොනවද තියෙනවද? සුරි ගැටලුවක් නැහැ. right. අපි කර්මාන්ත වෙළඳපොළ කියන ඒකට සම්බන්ධ වෙමු. thanks කලන. දැන් මෙතනදී මේක ටිකක් වැදගත්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ආයතනයක් මොන ශාස්ත්‍රය තුලද මොන කර්මාන්ත ශාස්ත්‍රය තුලද මොන ව්‍යාපාරික ශාස්ත්‍රය තුලද මොන අංශය තුලද තියෙන්නේ කියන දේ මත ඒ අදාළ ආයතනයේ ඉදිරි පැවැත්ම තීරණය වෙනවා. අපි මෙතෙන් දෙන්න කලින් උදාහරණයකට කිව්වොත් අපි හිතමු එක කාලයකට කලින් ඔකට මතක නම් ඇස්බෙස්ටස් ලංකාවට ගෙන්නන්න බෑ කිව්වා. එතකොට අපි හිතමුකෝ ඒ ශාස්ත්‍රය තුල නියුක්ත වෙලා ඉන්න කාට හරි ව්‍යාපාරික ප්‍රජාවක් හිටියොත් ඔන්න බලපෑමක් ආවා. රජයේ යම් කිසි බලපෑමක් නිසා වෙච්ච සමහර තීරණයක්. එහෙම නැත්නම් අපි හිතමු මෑතකදී රජයේ යම් හර තීරණයක් කළා. ඒක ඇත්තට පාරිසරික පැත්තෙන් මෙතෙන්ට එන්නේ. සමහරව තහනම් කරා. ඒතර සමහර ශාස්ත්‍ර අදන පොලිටින් එක්සැම්පල් එකට. කරාම මොකද වෙන්නේ මේ ශාස්ත්‍රය තුලදී එයා ඒ ශාස්ත්‍රයේ යම් යම් පැතිවලට යන්න තියෙන වර්ධන වේගයන් සඳහා එහෙම නැත්නම් යම් ආකාර රාජ්‍ය අනුග්‍රහයන් නිසා බලාපොරොත්තු දේවල් නැති වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. අපි බලනවා මෙන්න මේ කියන ශාස්ත්‍රයේ මෙන්න මේ කියන කර්මාන්තාංශය මේ කියන ව්‍යාපාරයට කොච්චර දුරට ධනාත්මක හා ඍණාත්මක බලපානවද? මම අර කලින් කිව්වා වගේ ධනාත්මක නම් ඉදිරියකුත් ඍණාත්මක නම් අවදානමකුත් දෙනවා. ඍණාත්මක ආවම පස්සේ ඒක කොහොමද අපි කවුන්ටර් කරන්න කියන දේ මත ඉදිරි ගමනක් අපිට තියෙනවා හෝ නැහැ කියන දෙයට අපි එකඟ වෙනවා. අපි එකක් අරගෙන බලමු. දැන් මේකෙත් අර වගේ ප්‍රශ්නයක් අහුවොත් ගොල් 5ක් හරි 6ක් හරි දැනගෙන ඉන්න ඕනේ. ඒ එකක් කෙටි එක ලයින් එකකින් පොඩි විස්තර කිරීමක් උදත් අපි යා යුතු වෙනවා. පළවෙනි දේ තමයි කර්මාන්තයේ මගින් වන ආර්ථිකමය බලපෑම. දැන් යම් කිසි ශාස්ත්‍රයක ඉන්න කර්මාන්ත කරුවෙක්ගෙන් ඒ පුද්ගලයා ණයක් ලබා ගැනීම සඳහා පැමිණෙන අවස්ථාවකදී ඒ කර්මාන්තය මගින් සිදුවන ආර්ථිකමය බලපෑම අඩුද වැඩිද?
එහෙම නැත්නම් ආර්ථික බලපෑම මොකද්ද මොනවද ආර්ථික බලපෑම කුමක්ද කියන එක වැදගත් වෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. අපි ඉන්නේ තේ නිෂ්පාදනය කරන කට්ටියක්. එහෙම නැත්නම් එහෙම නැත්නම් විනිෂ්පාදනය කරන කට්ටියක් කියලා අපි හිතමු එක්සැම්පල් එකකට. මధు ප්‍රශ්නයක් තියෙනවද මොකක් හරි? තේ හෝ විනිෂ්පාදනය කරන කට්ටියක් කියලා අපි හිතුවොත් එතකොට ඒගොල්ලන්ගෙන් රටට ආර්ථිකයෙන් තියෙන බලපෑම වැඩිද අඩුද කියන එක අපි මත ඒ අදාළ ආයතනයට ව්‍යාපාරිකයාට තැනක් වෙනවා ඒ ව්‍යාපාරික ශාස්ත්‍රය තුල. උදාහරණයක් ගත්තොත් තේ ගත්තොත් ලයිසන් එකක් අරගෙන තේ නිෂ්පාදනය කරන සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපි හිතමු ලෝ ග්‍රෝන් ටීස් කියලා සීමා සහිත ප්‍රමාණයක් තියෙනවා. ඒතර අතරම එයා කරන ට්‍රේඩ් එකෙන් එයාගේ නිෂ්පාදනය තුලින් රටට විදේශ විනිමය එනවා වගේම වැදගත් කර්මාන්තයක් ඒක. ඒතර හුඟක් වෙලාවට අපිට ඒ වගේ එකක් අර අපි කියන අතහැරලා දාලා තියෙන chance එක අඩුයි. වෙන මොන ප්‍රශ්නයක් ආවත්. විනිෂ්පාදනෙත් එහෙම මොනම වෙලාවකවත් විනිෂ්පාදනකයක් වැටෙන්න තියෙන chance එක අඩු වෙනවා. ඇයි? හේතුව ඒක අනිවාර්යයෙන්ම අපේ ස්ටේපල් ෆුඩ් කියලා කියනවා මේන් කන්සම්ප්ෂන් එකක් වෙනවා. ඒ වගේම තමයි රටේ මේ සඳහා අවශ්‍ය කරන ඒ හාල් නිෂ්පාදනයේ උපරිම වශයෙන් අවශ්‍ය වෙනවා. ඒතර ඒ කර්මාන්තයෙන් බලපෑම. ඒක සමහරට කොමෝඩිටි එකක් හැටියට වෙන්නත් පුළුවන්. අපි ගාමන්ට් එකක් වගේම ඒක මොකද්ද? ඒකෙන් රැකියා හැටියට බලපෑම. සාමාන්‍යයෙන් 500ක් 1000ක 1500කට රක්ෂා ලබා දෙන ආයතනයක් ඒක. ඒතර නම් ආර්ථිකයට ගොඩක් බලපෑමක් වෙනවා. මොකද අරගොල්ලන්ට දෙන පරිණඩි වලින් ඒගොල්ලන්ගේ පවුල් ඒ වගේම ඒ පවුල් ආශ්‍රිතනිත් ඇගේ ආර්ථික තත්ත්වයන් ඉහළ යනවා. ඒක ලංකාවේ GDP එකට ගොඩක් හොඳයි නැත්නම් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඊළඟට රටට ලෝකයට අදාළව කර්මාන්තයේ වර්ධනය අවර්ධන වේගය. ඒකත් වටනවා. ඒකෙන් දැන් ගත්තොත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ඩස්ට්‍රි growth එක කොහොමද? දැන් අපි ගත්තොත් රට හැටියට ලෝකෙ හැටියට ලෝකයේ ඉන්ඩස්ට්‍රි grow වෙනවා. රටේ grow වෙනවා. right නමුත් අපි බලනවා ඒ particular ඒ ආයතනය එහෙම නැත්නම් කර්මාන්තය ලංකාවේ grow වෙනවා කියන බලන්න. right ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට world කියන්නේ globally ඒකෙන් හොඳ trending එකක් තියෙනවා. හොඳ growth එකක් තියෙනවා. හැබැයි ලංකාවේ සමහර තියෙන පාරිසරික සාධකත් එක්ක growth එකක් නැත්තම් එතකොට ඇත්තටම අපි ඒ සඳහා ණය මුදලක් දීලා ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන එක තේරුමක් නැති වෙන්න පුළුවන්. හරි ඒතකොට ඒ පිළිබඳ යම්කිසි අපිට අත්දැකීමක් අදහසක් තිබෙනවා. ඊළඟ රාජ්‍ය ප්‍රතිපත්ති. දැන් අර මම කිව්වාගේ සමහරවිට රාජ්‍යයෙන් කියනවා දැන් මේ දවස්වල එක්ස්පෝර්ට් ප්‍රොමෝට් කරනවා. ඉම්පෝර්ට් ඩිස්කරේජ් කරනවා. දැන් වෙහිකල් ඉම්පෝර්ට් කෙනෙක්ට නම් ඔයා ගොඩක් වෙලාවට ණය ලබා දීමක් වගේ දෙයක් කරලා තියෙන අවස්ථාවක් ගත්තොත් ඒක ඇත්තටම මේ වෙලාවේ සපෝට් එකක් නෙවෙයි රජයෙන්. ඒතර අපිත් ඒකට මේ වෙලාවේ ගොඩක් අතපත දාගෙන කරන යන අවස්ථාවකදී අපිට ඒකෙදි හොඳ ප්‍රතිඵලයක් එන්න නැති වෙන්න පුළුවන්. නමුත් එක්ස්පෝර්ට් කොයා වෙන්න පුළුවන්, තව මොනවා නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඒ වගේ පැත්තකට අපි හිත යොමු කරගෙන තිබුණා නම් ඒකට රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් අනුග්‍රහයක් ලැබෙනවා. ඒතර ඒක හොඳයි. right පැහැදිලිද? ඒතර අපි බලනවා මේ එක එක දෙයට කොහොමද රජයේ බලපෑම සිද්ධ වෙන්නේ. ඒක ධනාත්මක නම් අපිටත් right අපිත් ගමනක් යන්න පුළුවන්. මොකද මෙයාට හොඳ ඉදිරියක් පේන්න තියෙන නිසා. ඊළඟ තාක්ෂණ මට්ටම්. ඒකත් ගොඩක් වට. දැන් අපි මොනවා කතා කරා කොච්චර දුරට අපි ටෙක්නොලොජිකලි අප්ඩේටඩ්. නැත්නම් අපි හිතමු මේ කියන ව්‍යාපාරයේ මේ කියන කර්මාන්තයේ ශ්‍රේෂ්ඨය තුල ඒකට ගමනක් යාම සඳහා අපිට ඉදිරියක් තියෙනවා කියලා අපි හිතනවා. හැබැයි ටෙක්නොලොජි පැත්තෙන් අපි ගොඩක් පිටිපස්සෙන් නම් ඉන්නේ. උදාහරණයක් අපි ඇනලොග් ඩිජිටල් වෙන කාලේ ඇනලොග් අපේ තිබ්බා ලෝකෙම ඩිජිටල් තිබ්බා. නමුත් අපි ඒතර ඇනලොග් වලටත් යම් ප්‍රමාණයකට අපි යන අතරතුර අපිට යම්කිසි ඇත්තටම මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීමේදී ඉතින් තවදුරටත් ඇනලොග් හරියන්නේ නැහැ. ඩිජිටල් වලට මූව් වෙන්න ඕන. එතකොට ඔයා බැංකුවක් හැටියට යම්කිසි ආකාරයකට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා නම් ඩිජිටලයිසේෂන් වලට තන වැඩි වෙන ලෙවල් එකකට තමයි මේ කාලේ වටීරණ ගන්න ඕනේ. දැන් ඩිජිටල් ගත්තත් ඉතලා 2G තිබ්බා 3G තිබ්බා දැන් 4G 5G. හරි. ඒතර ඒකේ ඕන ටෙක්නොලොජිකලි දැන් මේගොල්ලෝ එතනද ඉන්නේ. ඒ ආයතනේ එතනද ඉන්නේ. එහෙම නැත්නම් ඇත්තටම අපි කොච්චර කිව්වත් දැන් ලෝකෙ ඉල්ලනවා මිනිස්සු ඉල්ලනවා. කලාපීය රටවල එහෙම තිබිද්දි
අපි 4G 5G නැහැ කීයට හරියන්නේ නැහැ. මේක තියෙන දේ ගන්න කියලා කිව්වට මිනිස්සු රෙඩි නැහැ. ඒතර අපි දැනගන්න ඕනේ මේ අදාළ ආයතනය අපි මූල්‍ය පහසුකම් ලබා දීමට තියෙන ආයතනය තුල පාවිච්චි කරන ක්‍රමවේද යාවත් කාලින වෙලාද නැද්ද? ඊළඟ මාකට් ෂෙයා එකත් හරි වටිනවා. ඒ කියන්නේ මාකට් ෂෙයා එක අඩුද වැඩිද? එහෙම නැත්නම් මොන ප්‍රමාණයද? එයා මාකට් ලීඩර් කෙනෙක්ද? කොයි හරියද ඉන්නේ? ඒක අපිට වැදගත් වෙනවා. මොකද අපි මූල්‍ය පහසුකම් ලබා දීමේදී. නැත්නම් අපි කියනවා is one of the leading කියලා කිව්වම ඔක්කොම ලීඩර්ස්ලා. හරි. එහෙමනේ අපි ක්‍රෙඩිට් පේපර් එක ලියන්න පටන් ගන්නෙ. ඇත්ත කතාව ඒක නොවෙන්නට පුළුවන්. ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඊළඟට නිපැයුම් ධාරිතාව සහ ඉල්ලුමට සරිලන සැපයීම. නිපැයුම් ධාරිතාව හා ඉල්ලුමට සරිලන සැපයීම. ඒ කියන්නේ දැන් අපි අපේ නිෂ්පාදන හැකියාව. ඒ කියන්නේ අපේ තියෙනවා installed capacity එකක්. එතකොට ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් තමයි capacity utilize කරන්නේ. නිෂ්පාදන හැකියාව, production capacity එක. එතකොට ඒක ප්‍රමාණවත්ද නැද්ද market demand එකට. දැන් market demand එක 100ට අපි මෙච්චරයි කියලා කිව්වොත් අපේ quota එක මෙච්චර නම් අපිට ඒකට දී ගන්න පුළුවන්ද බැයිද? දේ මත තමයි අපේ survival එක තියෙන්නේ. හරි. නැත්නම් market එක මෙච්චර ලියනවා දැන් අපි දෙන්නේ ඒකෙන් සොච්චමක් නම් අපිට ඒ ගමන යන්න බෑ. එහෙම වුණොත් කවුරු ඉම්පෝට් කරලා ඒ ගැප් එක ගහුවා ඊට පස්සේ අපේ එකත් වැඩන්නේ අපි වහලා යන්න වෙනවා. වෙළඳපොළ තරඟකරුවා කම්පිටිටර්ස්ලා හරිම වැදගත් ඒ වගේම වටිනා හරිම මේ ක්‍රිටිකල් පොයින්ට් එක. රයිට් මොකද ඔතනදී තමයි අපි අර කියන ඩූ ඕ ඩයි කියන තත්ත්වයටපත් වෙන්නේ. අපි කියනවා කම්පිටිටර්ස්ලා නැත්තම් අපි තමයි තීරණ ගන්න. කම්පිටිටර්ස් ගොඩාක් නම් මිනිස්සු තමයි තීරණ ගන්න කාගෙන්ද ගන්න කියලා බඩු. එතකොට ඒ වෙලාවක අපිට තරඟකරුවන් ප්‍රමාණය කොච්චරද මත අපේ ව්‍යාපාරික විභවය සාර්ථකත්වය සඳහා පවතිනවා. තරඟකරුවන් ගොඩක් නම් අපිට ප්‍රයිස් වලින් යන්න බෑ. අපි ඔෆරින් එකකින් වෙන්න පුළුවන්, ඩෙලිවරි එකකින් වෙන්න පුළුවන්, බාහිර වගේ දේවල් වලින් පුළුවන්, ඇඩ්වර්ටයිසින් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක ක්‍රම වලින් තමයි අර පාරිභෝගිකයා දිනා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒක වෙළඳපොළ තරඟකරුවන් කියන එක අපිට ලොකු ෆැක්ට් එකක් වෙලා තියෙනවා. ඊළඟට අලෙවිකරණාංශයේ දැනුම පළපුරුද්ද. අලෙවිකරණාංශයේ දැනුම පළපුරුද්ද කියන එකත් අපිට වැදගත්. ඒක දැන් මේ අපි මේකේ ඉන්න මාකටිං ඩිරෙක්ටර්, මැනේජර්, එහෙම නැත්නම් මාකටිං එක්සිකියුටිව්ස්ලා. හරි. එතකොට ඒගොල්ලෝ කොච්චර දැන් අර කළමනාකාරීත්වය තුලත් අපි යම් ප්‍රමාණයක් බලන එක හරි. හැබැයි ආයතනයක් හැටියට අපි කොතනද ඉන්නේ? දැන් උදාහරණයකට අද ගත්තොත් අපි මීඩියා ගන්න, දෙරණ ගන්න, සිරස ගන්න, ස්වර්ණවාහිනී හිරු ගත්තොත් අපිට දැන් බලමට තියෙනවා මාකට් ෂෙයාර් කොච්චර වගේද? මේගොල්ලන්ගේ පළපුරුද්ද කොහොමද? මේගොල්ලන් මොන හරි දෙයක් එළියට දානකොට මිනිස්සු කොයි විදිහට බැලෙන්නේ? අන්න. ඒතකොට ඒ අනුව අපිට පුළුවන් අපි හිතමුකෝ අපි මේ වගේ මාධ්‍ය ආයතනයකට යම් කිසි ණය පහසුකමක් දෙනකොට අපි දන්නවා මෙයා රෑන්කින් එක කොහොමද? මෙයාලා දැන් පිළිගැනීම කොහොමද? මොකද්ද මෙයාගේ කස්ටමර් සෙග්මන්ට් එක කොහොමද? ඒතකොට මේගොල්ලන්ගේ තියෙන මාකටිං ටූල්ස්, ස්ට්‍රැටජිස් කොහොමද? එක්ස්පීරියන්ස් එක කොහොමද? ඒක අපි දැනගන්න. එහෙම නැත්නම් නිව් කමර් කෙනෙක් ආපු ගමන් රයිට් මෙහෙමයි කරන්න කියලා ගියාට ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද ඒක මිනිස්සු පිළිගන්නේ නැහැ. ඊළඟට ඉදිරි අභිවෘද්ධිය තියෙන දැන් අපේ ෆියුචර් අවුට්ලුක් එක. ඒක මොකද්ද ප්ලෑන්ස්? next year එක, next 3 year, next 5 year මොකද්ද අපේ ප්ලෑන් එක? මොකද්ද අපේ ටාගට් එක? අපි කොතෙන්ද යන්නේ? ඒකට තියෙන ප්ලෑන්ස් කොහොමද? ඒක කොච්චර වයබල්ද? ඒකට ෆයිනෑන්සින් අයින් කළාද? ඒකට රිසෝසස් අයින් කළාද? ඒක අපිට වැදගත්. මොකද නැත්නම් අපි ඔක්කොම දීලා ඉවර වෙලා මෙන්න මෙතෙන්ට යනවා කියලා මෙයා කිව්වට ඒක ප්‍රායෝගික නැද්ද කියලා තීරණය වෙන්නේ අපේ තියෙන සැකස්ම. එහෙම නැත්නම් ප්ලෑන්ස් අනුව. අන්තිම එක තමයි අලුත් මාකට්ස්, නිව් මාකට්ස්. දැන් මොකද එකකම අපිට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් තමයි දැන් මේ දවස්වල වෙච්ච දෙයක් තමයි දැන් අපි ටියුෂන් එහෙම නැත්නම් අපි කතා කරා ඔන්ලයින් ටීචින්. දැන් ඕක මීට අවුරුදු 2කට විතර කලින් මම හිතන්නේ ඔන්ලයින් ටීචින් කියන එක කවුරුත් හිතලවත් තිබුණ නැති දෙයක් නේ. 100%ක්වත් ලංකාවේ කරන්නේ නැතුව. නමුත් අද 100%ක මට්ටමට දැන් ගුරුවරු ගත්තොත් 100% මට්ටමකටම ඔන්ලයින් ටීචින් වලට ගෙවල් වල ප්‍රොජෙක්ටර්ස් තියාගෙන වෙනම රූම්ස් හදාගෙන එතකොට මොකද කරන්නේ? තනිකරම අපි එතෙන්ට ගිහිල්ලා තියෙනවා. එතකොට නව වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එක ගුරුවරයෙක් මෙච්චර කල් එයාගේ ගෲප් ක්ලාස් එකේ හිටපු 10 දෙනා නම් එයා හඳුනාගත්තේ. දැන් එහෙම නෙවෙයි. එයා දිස්ත්‍රික්කෙද මට රටේම වෙන්න පුළුවන්. රටේම ඉන්න දරුවන්ට ටාගට් කරන විදිහට එයා මේ එයාගේ අපි කියන IT platform එක හරි IT delivery platform එකක් හරි අදාගෙන අලුත් මාකට්ස් වලට එයා ගියා. දැන් එයා සර්වයිව් වෙනවා.
ඒ වගේම තමයි ආයතනයක් ගත්තොත් සමහරට එයා මුලින්ම ලෝකල් ඔපරේට් වෙනවා. ඊට පස්සේ රීජනල්, ඊට පස්සේ රට හැටියට, ඊට පස්සේ පිටරට මාකට්ස්. ඒතර අලුත් මාකට්ස් වලට හැමදාම මෙතෙන් ඉඳලා බෑ. මොකද මාජින් එක වැඩි තැන් වලට යන්න ඕනේ. එහෙම නැත්නම් ටේස්ට් ප්‍රෙෆරන්සස් වෙනස් තියෙනවා නම් එතෙන්ට යන්න ඕනේ. ඒතර අපි ඒ විදිහට අලුත් වෙළඳපොළ වල හඳුනා ගැනීමේ හැකියාව සහ විභවය සහ එහෙම තියෙන සැකස්ම වල පිළිබඳව අපි දැන හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. ඔතන මම කාරණා මම හිතන්නේ 10ක් 11ක් විතර කතා කරනවා. එතකොට මොකද්ද මේකෙදි කියන්නේ කර්මාන්ත වෙළඳපොළ වල තියෙන ශක්්‍යතාවය. කර්මාන්ත වෙළඳපොළ වල තියෙන විභවය. කර්මාන්ත වෙළඳපොළ වල තියෙන ඇඟීම. ණයක් ලබා දීමේදී අපි ඒ ආයතනයට ඉන්ඩස්ට්‍රි එකේ මාකට් එකේ මොන තැනකද තියෙන්නේ. මේ කාරණා එකින් එක හොයලා බලනකොට තවත් ඕන තරම් කාරණා පුළුවන් චෙක් ලිස්ට් එකකට දාලා බලනකොට අපි තුන් ලකුණු සිස්ටම් එකක් දුන්නත් මේකේ හැටියට 60 70ක එයා ධනාත්මක. එහෙනම් 60 70ක ඍණාත්මක. නම් අපිට උත්තර දෙකක් එනවා. ඍණාත්මක නම් අපි දන්නවා වෙළඳපොළ එහෙම නැත්නම් කර්මාන්ත මාකට් රිස්ක් එකක්. ඉන්ඩස්ට්‍රි රිස්ක් එකක්. අනිත් පැත්තට ගත්තොත් මේකට තල්ලුවක්. ඒ අනුව අපි තීරණය කරනවා මෙයා ණයක් ලබා දීමට හැකිද නැද්ද මූල් අපි මේ කියන වෙළඳපොළ සාර්ථකත්වයේ මත. ඒත් දෙවෙනි එකත් අපිට හරියනවා. මැනේජ්මන්ට් ඕකේ, මාකට් ඕකේ. ඊළඟට අපි ඊළඟ තැනකට යමු වෙනවා. මට කියන්න බලන්න මේ සම්බන්ධයෙන් ගැටලු නැත්නම් තව පැහැදිලි කර ගැනීම. කොහොමද අපි එතකොට මේක මේ අලෙවිකරණ අංශය දැනුම පළපුරුද්ද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න සර්? මෙහෙමයි. දැන් උදාහරණයකට එකක් තමයි සාමාන්‍යයෙන් අපිට ඕනනම් ඒ අදාළ ආයතනයේ අපි හිතමුකෝ කොයි විදිහටද එයාගේ මාකටිං ඩිපාර්ට්මන්ට් එක ස්ට්‍රක්චර් වෙලා තියෙන එක. මම කියවගේ මාකටිං ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් ජෙනරල් මැනේජර් කෙනෙක් මාකටිංද? එහෙම නැත්නම් සීනියර් චීෆ් මැනේජර් කෙනෙක් මාකටිංද? ඊට පස්සේ කොහොමද එයාගේ ඉන්ටර්නල් මාකටිං විදිහට මෙකනිසම් එකක්ද? එහෙම නැත්නම් අවුට්සෝස් කරලාද තියෙන්නේ මාකටිං? ඔන්න එක විදියක්. ඊළඟට අපි බලනවා දැන් මෙයාලගේ පහුගිය අවුරුදු 3-4ක මාකටිං බජට් එකත් එක්ක අපි දුම් වැඩිවීමක් අඩුවීමක් තියෙන විදිහ. ඒකත් එක්ක කොහොමද සේල්ස් වෙනස් වෙලා තියෙන්නේ? අපි හිතමු නිකන් ගත්තොත් එයා හොඳට මාකටිං කරනවා ඒක හරි. හැබැයි මාකටිං පිළිබඳ කොච්චර කරත් සේල්ස් වැඩි වෙලා නැහැ. ඒ අතරතුර අපි කෝරිලේෂන් එකක් බලුවොත් වැඩි වෙලා එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? මේගොල්ලන්ගේ දැනුම බල බලුත් ගැටලුවක් නේ. මුදල් වියදම් කරලා තියෙනවා. නමුත් දෙයක් හම්බ වෙලා නැහැ. තුන්වෙනුව. ඊට පස්සේ අපි බලනවා මේගොල්ලෝ කොහොමද සාමාන්‍යයෙන් මේ වෙළඳපොළ අල්ලා ගැනීම නැත්නම් බඩු විකුණනකොට කරන ක්‍රමවේදය. නිකන් කම්පැනිට කෙනෙක් දිහා බලාගෙන කරනවද? නැත්නම් එහෙම මේගොල්ලෝ පයිලට් ප්‍රොජෙක්ට් එකක් මාකට් රිසර්ච් එකක් කාට හරි දීලා ඒකේ රිසල්ට්ස් අනුව කරලා පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් සක්සස් අරගෙන ඒ විදිහට කරනවද? අන්න ඒ වගේ. ඒතකොට දැන් මූලිකවම අපිට පුළුවන් මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න පුද්ගලයන්ගේ දැනුම කුසලතා ශක්තියින් බලා ගන්න එක. ඊට පස්සේ පුළුවන් මේගොල්ලෝ ගත්ත ක්‍රියාත්මක වෙන ක්‍රමවේද වෙළඳපොළ ක්‍රමවේදයත් එක්ක ඉන්ලයින් වෙනවද නැද්ද? 2. 3 මේ ලබා ගන්නා එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක ක්‍රමවේද වලින් ව්‍යාපාරයට සේල්ස් වලට හෝ කොස්ට් එකට හෝ අනිත් දේවල් වලට බලපෑමක් වුණාද නැද්ද කියලා බලා ගැනීමේ හැකියාව. ඒතකොට එහෙමත් බලනකොට ඔය තුලින් ඔය නෙගටිව් නම් අපි ඉතින් කියන දේවල් වලට එවනම් එක්ස්පීරියන්ස් එකක් නැහැ. ස්කිල්ස් කැපැසිටිස් උත් නැහැ. ඔයගොල්ලන් ගත්ත ස්ට්‍රැටජිස් වලින් අපෝ කම්පැනිට ලොකු ගේන්නක් ඇවිල්ලත් නැහැ. ඒ වගේම ගත්තොත් ඔයාත් එක්ක කම්පීට් කරන අනිත් අය ඔය විදිහට මාකටිං කරලා එහෙම කරන්නේත් නැහැ. එහෙමනම් මොකක් හරි මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා මාකටිං පැත්තේ. ඒක තමයි අපි ඔය කියන්නේ කලබනාකරන එහෙම නැත්නම් අපි කියනවා අලෙවි කරන මාකටිං ස්කිල්ස් තියෙනවද නැද්ද කියන එක. මොකද ඒක ගොඩක් වැදගත්. දැන් අපි කොච්චර කිව්වත් ආයතනයක දැන් කොච්චර දුරට එයා කම්පිටිටර්ස්ලත් එක්ක එහෙම නැත්නම් අපි තුමුද මෙහෙම උදාහරණයකට දැන් ලංකාවේ ෂෙල් ගෑසුයි ලාෆ් ගෑසුයි වගේ දෙකක් තියෙන වෙලාවක ඔය මාකටිං ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි? මිනිස්සුන්ට ගෑස් ඕනේ. තියෙන මාකට් ෂෙයාර් එකේ බඩු ටික විකිරෙනවා. පොඩි පොඩි සාමාන්‍ය නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කරොත් ඇති. හැබැයි අපි හිතමු ලංකාවේ සබන් විකුණන ආයතනයක් තිබ්බොත් සබන් ಜಾති කොච්චරද? එතකොට යුනිලේවර් වගේ මල්ටිනේෂනල්ලත් එක්කත් ෆයිට් කරන්න. එහෙමනම් මේගොල්ලන්ගේ මාකටිං කැම්පේන් එක ඉෆෙක්ටිව්ද නැද්ද? මේගොල්ලෝ මුළු රටේම සබන් විකුණන්න ගියොත් සමහරවිට අපි කියන කස්ටමර්ට හරියන්නේ නැහැ. ප්‍රාදේශිකව ඔන්න මේ පැත්තක ඒක හරියන්න පුළුවන්.
ඒතර කොහොමද මේගොල්ලෝ මාකටිං එක කරලා තියෙන්නේ? ගයක් ගන්න ගිහිල්ලා එහෙම නැත්නම් ලීෆ්ලට් බෙදලා එහෙම නැත්නම් පොඩි සෙමිනාර්ස් වගේ තියලා මිනිස්සු මෙහෙම අල්ලගෙන තියෙනවා. එතකොට දැන් මාකටිං බජට් එකත් එක්ක කොහොමද ඔයගොල්ලන්ගේ අපි මාකටිං ඔඩිට් එකක් වගේ කරලා තියෙනවද? ඒකෙන් සේල්ස් වලට කොච්චර ආවද? අපිට අන්නේ ආකාරයෙන් ගිහිල්ලා තොරතුරු හොයන්න පුළුවන්. ඒතකොට දැන් අපි එහෙම කරන්නේ අපිට දැන් හැම කෙනාගේම එච්චර දුරට දඟලන්න ඕනේ අපිට තේරෙනවා නම් හොඳ ට්‍රෙන්ඩ් එකක් එක්ක දැන් සාමාන්‍යයෙන් ෆයිනෑන්ෂල් ඉවලුවේට් කරනකොට මාකටිං එක්ස්පෙන්සස් අපි සාමාන්‍යයෙන් අවුරුදු 3ක් 4ක් 5ක් තිස්සේම තියෙන පර්සන්ටේජ් එකෙන් මේන්ටේන් වෙනවා සේල්ස් එක අපි දන්නවා සෝ ඒ කියන්නේ අලුත් දෙයක් එහෙමද ලොකු දෙයක් ඒ ගැන සම්බන්ධ වෙ යුතු නැහැ. හැබැයි අපිට එන්නේ මාකටිං බජට් එකේ පර්සන්ටේජ් එකත් එක්ක වැඩි වෙනවා නම් සේල්ස් එක ස්ටැග්නේට් නම් එහෙනම් අනිවාර්යෙන්ම මාකටිං වල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අන්නේසර් විදිහටවත් අපි එහෙමන ස්පෙන්ඩ් කරලා තියෙනවා කියලා දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔය දැන් මෙතන දැන් මේ මාකටිං ගැන අපි අහනකොට අපි මෙතෙන්ට එන්නට අපිට තියෙන තව දත්ත. දැන් අපි ඊළඟට මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී කතා කරනකොට හොඳටම පැහැදිලි ඒකේ අපිට හැම එක්ස්පෙන්ස් එකක්ම අපිට එනවා. ඒ කියන්නේ මූල්‍ය අනුගෙන ෆයිනෑන්ෂල් එක්ස්පෙන්සස් ටු සේල්ස් කොහොමද? අද එක්ස්පෙන්සස් ටු සේල් කොහොමද? ඔපරේෂනල් එක්ස්පෙන්සස් ටු සේල් ඔක්කොම අපිට ගන්න පුළුවන්. මොකද අර සුළු මධ්‍ය පරිමාණ එහෙම තනි පුද්ගලයෙක් වගේ නේ මේ ඔක්කොම ඔඩිටඩ් නැත්නම් හරි හොඳ දත්ත. ඒතර ඒකෙදි එන ට්‍රෙන්ඩ් එක වැරදි නෑ. ඒතර ඒකෙදි අපිට පුළුවන් ඇඩ්වර්ටයිසින් බජට් එක එහෙම නැත්නම් රිනිමරේෂන් එක එහෙම බලමු ලොකු ගාණක්. අපි යනවා රයිට් දැන් ඕගොල්ලෝ මාකටිංగ్ බජට් එකක් තියෙනවා. ලොකු එක්ස්පෙන්සස් ටිකක් තියෙනවා. හැබැයි කොහොමද මේක රිසල්ට්ස් නැහැනේ. ඒතර ඒගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. නෑ අපි මේ වන් ඔෆ් එක කරා මේම කරා ඊළඟ අවුරුද්ද නේද කොහොමද මොන සෙග්මන්ට්ස් වලටද ඔයා ගියේ? මොනවද මාකටිං එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් කරේ? රයිට් එතකොට මොකක්ද ඒකේ ඒ කරන්න බේසිස් එක? අපිට ප්‍රශ්නයක් ක්වෙස්චන් එකක් තිබ්බොත් අහගෙන අපි යන එක තමයි කරන්නේ. ඒක හොඳටම ෂුවර් වෙනකන් අපි කම්ෆර්ටබල් වෙන්නේ නැහැ. මොකද මේ අපි කතා කරන්නේ පොඩි ණය මුදල් නෙමෙයි. මේ විශේෂ ණය මුදල්. එහෙම නැත්නම් විශාල ණය මුදල්. රයිට් මොකද ආයතනයකට දෙනවා නම් සාමාන්‍ය ලොකු ණය මුදලක් අපි යන්නේ. සමහරවිට ගොඩක් වෙලාවට අපිට සුරුකුම් ඇතුව හෝ නැතුව දෙකටම දෙන්න වෙයි. ඒකට එහෙම නැත්නම් මූල්‍ය වාර්තා එහෙම නැත්නම් අනිකුත් සාධක හරියටම තියෙන්න ඕනේ. අපි අවධානම ගන්න. පැහැදිලිද උත්තරේ ලා? හරි. තාම මොනවද අනිත් අර ගැටලු? මොකද ඔය වගේ සමහරට આવොත් අපි ඒක සූදානම් වෙන්න ඕනේ උත්තරයක් ලියා ගන්න පුළුවන් මට්ටමට. ගැටලුවක් නැහැ? ඕකේ. මෙතෙන්ට ගිහිල්ලා අපි අතෙන්ට යන්න. දැන් ඊළඟට අපි කිව්වා තුන්වෙනි එක. මූල්‍ය තත්ත්ව ක්‍රියාකාරීත්වය. ඕනම ආයතනයක ඊටාම වැදගත් කොටස තමයි ඒ financial performance and financial position. ලාභ ශේෂපත්‍ර. මෙතනදී තීරණය වෙන්නේ යම්කිසි ආයතනයකට ණය ලබා දීමට නම් ඒ ආයතනයේ මූල්‍යමය ස්ථාවරත්වය financial stability කොච්චර ඒක අපි ක්‍රියාත්මක වෙනවා P&L එක balance sheet එක cash flow equity statement ගොඩක් දේවල් තියෙනවා. නමුත් මෙතනදී අපි වැදගත්ම දේ තමයි අපිට මේ ණය ආපසු ගෙවන්නට කස්ටමර්ට පුළුවන් ද බැරිද? එහෙම නැත්නම් මේ ණය ප්‍රමාණය මේ ආයතනයේ ශේෂපත්‍රයට වැඩිද අඩුද? අපි කියන debt to equity එක. කලින් මම කිව්වා debt service cover, interest cover අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා. ඒ ආපසු ණය පොලි අනුපාත ගෙවීම හැකියාවක් තියෙනවද? ණයට හිමිකම් අනුපාත කොච්චරද? අන්න ඒවා ඊටාම වැදගත් ණය දෙන ආයතනයකට. ඒතකොට ඒවා මොන හරි තැනක කැඩිලා බිඳලා යනවා නම් ඒ කියන්නේ අනිත් සාධක කොච්චර තිබ්බත් කළමනාකරණය හොඳයි, වෙළඳපොළ හොඳයි, තාක්ෂණය නැත්නම් පරිසරය හොඳයි. හැබැයි මූල්‍යම ශක්තිමත් තාවත්වයක් නැත්නම් අපිට එතනදී පොඩි ගැටලුවක් එනවා. ඒක නිසා තමයි අපි සාකච්ඡා කරන්නේ ඉතා දීර්ඝව මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන එක. අපි වෙනමත් ඉදිරියට තව පොඩ්ඩක් අරගෙන සාකච්ඡා කරන වෙනම මේ ඉතා මේකට අදාළ පොඩ්ඩක් මේ කෙටියෙන් මේ පැහැදිලි කිරීමක් කරන්න. ඒකෙදි මූලික වශයෙන්ම අපිට මූල්‍ය වාර්තා ಜಾති තුනක්. ශේෂපත්‍ර, ලාභ මුදල් ප්‍රවාහ ප්‍රකාශිත.
මේක ගොඩාක් ඉම්පෝටන්ට් හේතුව මේක අපිට අනිවාර්යයෙන්ම විභාගය අහලා තියෙනවා අහන්න පුළුවන්. මූල්‍ය වාර්තා විශ්ලේෂණය නැත්නම් මූල්‍ය වාර්තා විශ්ලේෂණය සඳහා ලබා ගන්නා මූල්‍ය වාර්තා මොනවාද කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට ශේෂ පත්‍රයේ තියෙන ලාභ ලාභ පත්‍රයේ තියෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශිතයේ තියෙන. ඒතර ඒකක් ගැන ලිව්වා මේ ලයින් එක ලිව්වා ලයින් එක ලිව්වා මේක ලිව්වා ලයින් එක ලිව්වා. ඒතර ශේෂ පත්‍රයකින් අපි මූලික වශයෙන් කියන්නේ ඒ ව්‍යාපාරයේ මූල්‍යමය තත්ත්වය තමයි ශේෂ පත්‍රයෙන් කියන්නේ. ලාභ ලාභ ගිණුම් වාර්තාවෙන් කියන්නේ එම ව්‍යාපාරයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය තෝරා ගන්න වසරක් තෝරා ගන්න කාල සීමාවක්. ප්‍රවාහ ප්‍රකාශිතයෙන් කියන්නේ එම ව්‍යාපාරයේ සිදු කරන්නා වූ ක්‍රියාදාමයන් තුලින් මෙහෙයුම් මූල්‍යකරණ හා ආයෝජන තුලින් ලැබෙන මුදල් ආගම්‍ය හා විගම්‍ය පිටවීම සහ ලැබීම මොනවාද කියලා පිළිබඳ කරන විශ්ලේෂණය. පැහැදිලිද? ඒතර මේක ඊටාම වැදගත්. මොනවද මේ වාර්තා තුන? නම් සඳහන් කරන්න, විස්තර කරන්න. කහලා තියෙනවා අහන්න පුළුවන්. ප්‍රශ්න ඉපොත් අහන්න. ඒක මම එහෙම කියලා මම උඩට යනවා අපහු. මෙන්න මෙහෙම. එතකොට අපි සාමාන්‍යයෙන් මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා මේ කියන ව්‍යාපාරික ණය අයදුම්කරුවාගේ අතීත මූල්‍ය වර්තමාන අනාගත අවස්ථා තුනේම මෙයා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොහොමද වෙන්නේ කොහොමද විය හැක්කේ කොහොමද කියන දේ පිළිබඳ අදහසක් ගැනීම තමයි මේ කොටස තුලින් කරන්නේ. අතීතයේදී අපි ගත්ත P&L balance sheet cash flows ගන්නවා. කොහොමද අතීත කාර්ය සාධනය? ඔය අපි කියන මූල්‍ය වාර්තා කොහොමද? මූල්‍ය අනුපාත කොහොමද? එතකොට එහෙම නැත්නම් අපි ඔය කියන වත්කම් වගකීම් අපසු ගෙවීම් ලාභ ලාභ එහෙම නැත්නම් පියදම් කොහොමද කරලා තියෙන්නේ? historical financial statement. අද තත්ත්වයේ වර්තමානයේ මෑතකදී මාස 3 6 9 ඇතුළත එයා කොහොමද කරලා තියෙන්නේ? ඒකට අපි කියනවා management financials. වර්තමානයේ තියෙන දත්ත තාම ඔඩිට් කරලා නැහැ, ෆයින්ඩ්ස් කරලා නැහැ. හැබැයි අද දත්ත කොහොමද? තුන්වෙනි එක අපි කියනවා future අනාගත පුරෝකතන forecasted cash flows. දැන් අතීතයේ තියෙන දේවල් පාවිච්චි කරන අද තත්වයට අවශ්‍ය කරන විදිහට අපි අනාගතය පිළිබඳ පුරෝකතනයක් ගත්තොත් අනාගතයේදී ලාභ කොහොමද? අනාගතයේදී වෙළඳ පිරිවැටුම කොහොමද? අනාගතයේදී වියහිදම් කොහොමද? අරගෙන අපි යම්කිසි තත්ත්වයකට එළඹෙන්නට බලනවා. ඒකට ආයතනික ණය ඇඟීම මූල්‍ය. ඉතාම වැදගත්ම කොටසක් තමයි මේක. අපි වෙනම සෙක්ෂන් එකකින් කැමක් ඉගෙන ගන්නවා කියලා එච්චර වැදගත් කොටසක් මේක. මොකද මෙතනදි තමයි ඔය අපි කියන සියලුම දේවල් වල ඉන්පුට් එක තියෙන්නේ ඒවට අවුට්පුට් එක තියෙන්නේ. උදාහරණයකට අපි හිතමු මූල්‍ය තත්ත්ව ක්‍රියාකාරීත්වය සාර්ථක නැත්නම් එයාගේ වෙළඳපළ සම්බන්ධ ස්ට්‍රැටජිස් උපාය මාර්ගික දේවල් කරන්න බෑ. කළමනාකාරීත්වය මෙහෙනුත් එහෙමයි. දැන් මම කිව්වේ දැන් එයා එක්ස්පර්ට් කෙනෙක් තමයි රයිස් මිලින්. හැබැයි එයා යන ටී ෆැක්ටරි එකක් දාන්න. ඒ ටී ෆැක්ටරි එකක් දාන්න නම් එයා ඉන්න ඉන්ඩස්ට්‍රි එකෙන් හොඳම ටී ෆැක්ටරි එකක් රන් කරන්න පුළුවන් කට්ටියක් හොයාගන්න ඕන. ඒක හොයාගන්නේ කොහොමද? අතේ මුදල් නැත්තම්. එයා ආපහු එන්නේ මෙතෙන්ට. අපි කම්පිටිෂන් එක ගැන කතා කරනවා, ඇඩ්වර්ටයිසින් ගැන කතා කරනවා, මාකටිං ගැන කතා කරනවා. හැබැයි මුදල් ඕනේ. මුදල් දෙන්නේ මෙතනින්. මෙතන කෑෂ් ෆ්ලෝ හොඳ නැත්තම්, මෙතන P&L එක හොඳ නැත්තම්, මෙතන මුදල් සංචිත නැත්තම් බැලන්ස් ෂීට් එකේ අපි කොහොමද අවශ්‍ය කරන කැම්පේන් එක කරන්නේ? මාකටිං කැම්පේන් එක. එතනත් ආයි ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ නිසා ඊටාම වැදගත්ම රෝල් එක තමයි මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය තුලින් එන මූල්‍ය තත්ත්වය. මේකෙදිත් ධන ඍණ කියලා දෙකක් එනවා. ධනාත්මක නම් යම් කිසි ආකාරයක තල්ලුවකුත්, ඍණාත්මක නම් මූල්‍ය අවදානමක් හැටියට අනිත් පැත්තට ඇවිල්ලා අපිට ණය අපසු නොගවන්නට එහෙම නැත්නම් අර මම කිව්ව මූලික
අනුපාත වැදගත් වෙන අනුපාත ටික අපිට කරගන්න බැරි වෙන තත්යකටපත් වෙන්නත් පුළුවන්. right. මොනවා හරි මේ සම්බන්ධ මූලික ගැටලු තියෙනවද? මෙතෙන්ට එන්නට කලින්. පසු අපි ඒක ඉගෙන ගන්නවා. නමුත් ඕගලන්ට මොනවා හරි තියෙනවද බලන්න මූලික වශයෙන් දැනගන්න. මූල්‍ය වාර්තා විශ්ලේෂණය. ඕගලන් කරපු ප්‍රශ්න වලදී මොනවා හරි ඕක හැදිලා දැනලා තියෙනවද? නෑ පැහැදිලි? ලහිරු අරුණ කලන ඉරේෂා ඉසුරි right අනිත් අයට කොහමද? right right thank you අපි right ප්‍රශ්න අපි දෙවනුව කතා කරනකොට ඒකදී අපි බලමු ගොඩක් අපි දෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහගෙන අපි ඒවා ඉදිරියේදී සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එතකොට මූලික වශයෙන්ම ඒකට ටිකක් ලොකු වේට් එකක් එනවා කියන එක විතරක් ඔළුවේ තියාගන්න. ඊළඟට අපි යමු ආයතනික ණයගීම පාරිසරික තත්ත්වය. එන්වයරන්මන්ට් එක. බාහිර පරිසරය. දැන් අරකේ තත්ත්ව කොන්දේසි යටතේදී අපි කන්ඩිෂන්ස් යටතේදී 6Cs වල අපි ඉගෙන ගත්තා. නමුත් ඊටත් වඩා වැදගත් ඊටත් වඩා යම් ආකාරයකට දැනුම්වත් යුතු අමාරු කොටසක් තමයි මේ බාහිර පාරිසරික තත්ත්වයන් කියලා කියන්නේ. දැන් උදාහරණයකට දැන් අපි ගත්තොත් ආයතනයක් ඔපරේට් වෙනවා යම්කිසි පාරිසරික තත්ත්වයන් තුල. ඒ පාරිසරික තත්ත්වයන් තුල ඔපරේට් වෙනකොට අපි ඒක හිතුවට මේක කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ කියලා කිව්වට ප්‍රායෝගික තලයේදී එහෙම නෙවෙයි. ඉතාම අමාරුම එක්සර්සයිස් එකක් තමයි මේ බාහිර පාරිසරික තත්ත්වයන් කියලා එන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් අපි මේ කියන දේශපාලන ආර්ථික සමාජීය තාක්ෂණික නීති පාරිසරික කියලාම කොටස් කියලා ගත්තොත් ඒ එකක් ඉතා විශාල වපසරියක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි පෙස්ටල් කියලා වගේ උපකරණයක් එහෙම නැත්නම් ණය ඇඟලීමක් ඒ කියන්නේ ණය අපි කියනවා මූල්‍ය නොවන ණය ඇඟීමක් හැටියට පාවිච්චි කරන එකක් තමයි මේ පෙස්සල් කියන උපකරණය. එහෙම නැත්නම් මේ මෙවලම ඒක පාවිච්චි කරලා අපි බලනවා බාහිර පාරිසරික තත්ත්වයන් මොනවද කියලා. ඒතර බාහිර පාරිසරික තත්ත්වයන් උදාහරණයකට ගත්තොත් එහෙම දේශපාලනික P economic ආර්ථික S social T තාක්ෂණික L නීති E පාරිසරික ආපහු. එතකොට මෙන්න මේ හරහා අපි බලනවා මේ ආයතනය යම්කිසි පරිසරයක් තුළ ක්‍රියාත්මක වෙනකොට තියෙන බලපෑම ධනාත්මකද ඍණාත්මකද? ධනාත්මක නම් අපි කියනවා right go ahead. ඍණාත්මක නම් පාරිසරික environmentalist එකක් එනවා නේද? අර දැන් රජයේ උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම්කිසි ව්‍යාපාරිකයෙකුට රජයේ තියෙන ප්‍රතිපාදන නිසා බදු ඒවා වැඩිපුර දානවා නම් එතන ඒක දේශපාලනික තීරණයක් නෑ. ඒක හැමෝටම පොදු වෙනවා. එතකොට ඒක නිසා යාට ව්‍යාපාරික විභවය පිළිබඳ ප්‍රශ්න එනවා. ඒ වගේම අපි හිතමු තාක්ෂණික දැන් මේ පුද්ගලයා අපි හිතමු printing technology එකකින් ඉන්නවා යම් ප්‍රමාණයකට තාක්ෂණික තත්ත්වයක ඉන්නවා. හැබැයි ඉන්ඩස්ට්‍රි එක ටිකක් ගොඩාක් ඈත ඉන්නේ. ඊට වඩා ඉහළ තලයේ ඉන්නේ. ඒතර පාරිභෝගිකයෝ ඉල්ලන්නේ යම් ප්‍රමාණයකට ඉතා ඉහළ නැතත් ඒට වඩා පහළ නමුත් අර ප්‍රිමිටිව් මොඩල් වලට වඩා උඩින්. දැන් තාක්ෂණික වශයෙන් අපි අවුට්ඩේටඩ් වෙනවා. මොකද මාකට් එක අප්ඩේට් වෙවි යනවා. එහෙනම් එතන ગેප් එකක් එනවා. එහෙමනම් අපිට බලපෑමක් වෙනවා. නීතිමයත් එහෙමද? එකපාර කියනවා රයිට් අවුරුදු 20කට වඩා වැඩි අය බඳවා ගැනීමේදී අපි කියනවා මෙහෙම දැන් EPF ETF මේ අලුත් නීති ටිකක් ගේනවා. එකපාර අපිට අනුගත වෙන්නත් වෙනවා. මොකද රජයේ නීතියව. මුදල් තියෙන්න ඕනේ, හැකියාව තියෙන්න ඕනේ. දත්ත විශ්සතිය එතකොට ඔන්න ඒවට අපි කම්ප්ලයි වෙන්න ඕන. වෙනවා නම් අපිට ගැටලුවක්. හරි? එහෙම හැකියාවක් තියෙන කෙනෙකුට ගමනක් ගියක නැත්තම්
ප්‍රශ්නයක්. අපි තුමේ EPF ETF නෝගේ ඇවිල්ලා එකපාර රජිකන් රයිට් මැග්නිටරි මෙන්න මේ දැන් පස්සට ඔක්කොම මේවා කරා. දැන් මොකද කරන්නේ? අර ඉන්න ඔක්කොටම අපිට මේවා ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකට මම සූදානම් වෙන්න. මූල්‍ය ශක්්‍යතාවයක් මට තියෙන්න ඕනේ. එහෙම නැති වුණා නම් මට ආයතනයක් හැටියට මට ගැටලුවක් වෙන්න පුළුවන්. සමාජීය රටක සමාජීය වශයෙන් උත් අපි වරුතු දෙන්න ඕනේ අපි කරන සමහර නිෂ්පාදන වෙන්න පුළුවන්. අපේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් පුළුවන්. මොකද අපේ මේ ව්‍යාපාරය තුල අපි කියන සමහර ස්ට්‍රැටජි එක ගත්තොත් අපි කරන සමහර දේවල් ඒවා සමාජීය වශයෙන් පිළිගත නොහැකි දේවල් වෙන්න පුළුවන්. අපි ෆැක්ටරි එක ඕපන් වෙනවා. හැබැයි අපේ තියෙන සද්දය නැත්නම් අපේ සමහර කියන එළියට දාන සමහර දේවල් වෙන්න පුළුවන්. නැත්නම් අපි ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ඒ වටපිටාව ඉන්න අයට ගැටලුවක් නම් අපිට ෆැක්ටරි එක වහලා යන්න වෙයි. ඒතර අපිව බලලා තියෙන්න ඕනේ. ඒක දැන් නැත්නම් ඉදිරියට දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න ආවනේ ඔයගොල්ලන්ට මතකනේ අර එක ෆැක්ටරියක් තනිකර වහන්න ඕනේ වතුර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අවුරුදු 7-8කට කලින්. සමාජීය ප්‍රශ්නයක්. සංස්කෘතික අපේ සමහරට අපේ නිෂ්පාදන වල තියෙන ප්‍රමිතීන් වෙන්න පුළුවන්, නිෂ්පාදන වල අපියරන්ස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කරන ක්‍රියාත්මක වෙන ඇඩ්වර්ටයිසින් වගේ දේවල් වෙන්න පුළුවන්. රටේ සංස්කෘතියට හානි කරද නැද්ද? අපිට හිතන්න පුළුවන් යුරෝපෙට හරි US වලට හරි ඕස්ට්‍රේලියාවට හරි හැබැයි ඒකම ගණන්ලා මෙහෙ දාලා මෙහෙ ප්‍රොමෝට් කරන්න ගියොත් සංස්කෘතිමය ගැටීම් වෙන්න පුළුවන්. නේ? ආගමනාකූල ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට දැන් අපි දැනගන්න ඕනේ දැන් මම ණයක් දෙන කම්පැනිය මේ රටේ සංස්කෘතියත් එක්ක බැඳිලා ඉන්නවද? සංස්කෘතිමය ගැටලු වලට එන්න පුළුවන්ද? සමාජීය ගැටලු වලට එන්න පුළුවන්ද? එහෙමනම් ඒ පිළිබඳ අපි යම්කිසි දැනුමක් තියෙනවා. එහෙම නැත්නම් ඒක මැනේජ් කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. එහෙම නැති වුණොත් එන්නේ අපිට ණය ලබා දීමේදී හෝ ණය ලබා දීමෙන් පසුව සිදුවන දේවල් වලට මුහුණ දීලා සමහරට ආයතන වහන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඕනතරම් අවස්ථා තියෙනවා. මොකද අපි හිතනවා රයිට් මේවා හරි කියලා වැඩේ පටන් ගන්නවා. හැබැයි දන්නේම නැහැ වෙන කොහෙන් හරි එනවා සමාජීය ප්‍රශ්නයක්. වෙන කොහෙන් හරි එනවා නීතිමය ප්‍රශ්නයක්. මේ ආර්ථික පැත්තෙන් දැන් ආර්ථිකයත් ගොඩක් වටනවා. දැන් අපි ආයතනයකට ණයක් දෙනවා. නමුත් රටේ ආර්ථිකය කොහෙද තියෙන්නේ? රටේ GDP එක කොහෙද තියෙන්නේ? රටේ අන්එම්ප්ලොයිමන්ට් එක කොහෙද තියෙන්නේ? බැලන්ස් ඔෆ් පේමන්ට් කොහෙද තියෙන්නේ? රයිට්? ඒතර ඒ අනුව අපි තීරණය කරන්න ඕනේ අපිට හැකියාවක් තියෙනවද මේ අදාළ පාරිභෝගිකයාට ආයතනයට ණයක් ලබා දෙන්නට හෝ නැත්නම් ඒක අවදානමක් ගන්නවද නැද්ද කියන එක. එතකොට මේ බාහිර පාරිසරික තත්ත්වයන් වල තියෙන දැන් මම සාකච්ඡා කරා ඉතා කෙටියෙන් රයිට් අපි පෙස්ටල් එක කතා කරනකොට තවදුරටත් පැහැදිලි කරගමු. දැන් ඉෂුව එක තියෙන්නේ මේ විදිහට කරන්නට නම් මේ පිළිබඳ එක්කෝ ගොඩක් දත්ත තියෙන්න ඕනේ හැකියාව තියෙන. දැන් අපි හිතුවට රයිට් රටක දේශපාලන භාවිතාව කොහොමද වෙන්නේ කියන එක අපිට මෙතන ඉඳලා කියන්න බෑනේ. ඒක වෙනස් වෙයි හැකි. රටේ තියෙන ආණ්ඩුව ප්‍රතිපත්ති අනුව ඒක සමහරට ඒ ඔක්කොටම වඩා හාත්පස වෙනත් නැහැ. ඒතර ඒකට කවුන්ටර් ප්ලෑන් එකකුත් අපිට සහ පාරිභෝගිකයකට තිබිය යුතුයි. එකක්. අනිත් එක තමයි මේ සඳහා දත්ත එකතු කරගන්නකොට දැන් බැංකුවකටත් යම් ප්‍රමාණයකට ඉන්ඩස්ට්‍රි එකක් ගැන එහෙම නැත්නම් ඒ සමාජයේ තාක්ෂණික දේවල් තියෙන දැනුමක් ඇති. අදාළ පාරිභෝගිකයටත් ඒක පිළිබඳ යම් දැනුමක් ඇති. හැබැයි ওই දෙකම ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. අපි නොදන්නවත්වම සමහර දේවල් එළිය වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් දැන් එකවරම දැන් පහුගිය අවුරුදු 7-8කට කලින් ඔයගොල්ලන්ට මතක ඇති GSP+ එක නතර කරා. නැත්නම් යුරෝපියන් මාකට්ස් වලට EU බෑන් එකක් ආව සම ෆිෂින් සමහර කමියුනිටි එකට අපි මාළු අල්ලන ක්‍රමවේදය ගැටලුවක් කියලා. දැන් මොකද දැන් අපි ඔය ණය ලබා දෙනකොට දීවර ප්‍රජාවට සමහරට අපිව හිතලවත් තියෙන නැතුව ඇතිනේ. ඔයගේ දෙයක් වෙයි කියලා. නමුත් දැන් ණය දීලා ටිකක් කල් යනකොට මෙන්න unexpected. ඒක සමහරට දේශපාලනික කාරණයක් වෙන්න පුළුවන්. පාරිසරික කාරණයක් වෙන්න පුළුවන්. එහෙම ඇවිල්ලා දැන් මොකද වෙන්නේ? එක්ස්පෝර්ට් නවත්තුව ගමන් කොහොමද මේකට ණය ගෙවන්නේ? අපි ලොකු කරදරයකට වැටෙනවා නේ. දැන් මම ඔයාලට මේ කියන්න ගියේ ඒක තියෙන ප්‍රායෝගික අපහසුතාවය ගැන අදහසක් දෙන්නට. ඒක ලේසි නැහැ අපිට අනික් කාරණා වගේ පාරිසරික සාධක ඇඟීමට ලක් කරලා තීරණයකට එන්න. right ප්‍රශ්න මොන හරි තියෙනවද?
සර් පිස්ටල් වලින් එන්න පුළුවන් ප්‍රශ්නයක් කියන්නකෝ. පෙස්ටල් වලින් එන්න පුළුවන් ප්‍රශ්නයක් මම දැන් ඉදිරියේදීත් අපි වාට වෙනමත් අපි කරනවා එන්න පුළුවන් මෙහෙම එකක්. පෙස්ටල් වලින් අහන්න පුළුවන් පෙස්ටල් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන අංග කෙටියෙන් හඳුන්වා දෙන්න කියලා අහන්න පුළුවන්. ඒක නම් ස්ට්‍රේට් ෆෝවර්ඩ්. හරිද? නමුත් ඒකෙන් අහන්න පුළුවන් අපි ඉස්සරහට ක්ලාස් එක්සර්සයිස් එකකුත් කරනවා මොනවා ශාස්ත්‍රයක් දීලා. අපි තුමුකෝ දැන් මේ දවස්වල ලංකාවේ මොකද හොඳම දේ තමයි ටූරිසම් සෙක්ටර් එක. සංචාරක ශාස්ත්‍රය තුල පාරිභෝගිකයෙක් අපි තුම සංචාරක නිකේතනයක් එහෙම නැත්නම් හොටෙල් එකක් හදන්න දෙනකොට ඔබ කොහොමද පෙස්ටල් එක පාවිච්චි කරලා ඒ සංචාරක ශාස්ත්‍රය පිළිබඳ ඇගීමක් කරන්නේ? එතකොට සංචාරක ශ්‍රේත්‍රයේ දේශපාලන බලපෑම කොහොමද? ආර්ථික බලපෑම කොහොමද? පාරිසරික බලපෑම කොහොමද? නීති බලපෑම කොහොමද? සමාජීය බලපෑම කොහොමද? කියන එක දැන් අපි ඒ සංචාරක ශාස්ත්‍රයට ස්කෑන් එකක් දානවා. දේශපාලනිකව ගත්තොත් එතකොට මේ අදට අදාළව දෙයක කියන්න ඕන වර්තමාන තත්ත්වයටද? වර්තමාන තත්ත්වයට අදාළව. දැන් අත්‍තරම අදට අදාළව ගත්තොත් සංචාරක ශාස්ත්‍රයේ දේශපාලනව ගත්තොත් ධනාත්මකයි නේ. හැම වෙලේම රජය බලන්නේ මොකද අපේ මේන් සෝස් ඔෆ් ඉන්කම් පුළුවන් තරම් පහසුකම් දීලා මොන හරි කළා ඒ කියන්නේ අපි බබල් ක්‍රමයකට හරි කියන්නේ දේශපාලනිකව ධනාත්මක. නමුත් ආර්ථිකමය ගත්තොත් මේ වෙලාවේ සමහර වෙලාවට ඒ කියන්නේ ඒක මැද වගේ තැනක. ඒ කියන්නේ ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් රටේ ආර්ථිකය ටිකක් වැටලා තියෙන වෙලාවක. එතකොට සංචාරක ශාස්ත්‍රයේ නියුක්ත වෙලා ඉන්න අයට මේ සංචාරක පහසුකම් අපිට දී ගන්න බැරි වෙන වෙලාවක. එතකොට ආර්ථිකයේ හැටියට ගත්තොත් ඒ කියන්නේ ආර්ථිකය වැඩි දියුණු කරන්න ඕන තමයි. නමුත් ආර්ථිකය පැත්තෙන් අරගෙන සංචාරකයෝ එන අයට සර්විස් කරන්න ගත්තොත් අපිට ඉතා හොඳ තත්ත්වයක නැහැ. හැබැයි අතරමැද කියන්නේ හයි මීඩියම් ලෝ කියලා තැන් තුනකට ගත්තොත් අපි නිකන් මීඩියම් ලෙවල් එකක තියෙන්නේ. මීඩියම් සපෝට් එකක්. එතකොට අපි ගමු සංස්කෘතික වගේ ගත්තොත් ඒක චුට්ටක් මීඩියම්. මොකද අපිට ඒ සංචාරකයෝ වල හැමදේම මෙතන සමාජීය ගත්තොත් හැමදේම මෙතනට දෙන්න බෑ. ඒගොල්ලෝ කැසිනෝ ඉල්ලන්න පුළුවන් එක එක විදිහට තියෙන්න පුළුවන්. නමුත් අපිට අපේ රටේ තියෙන සමාජීය තත්ත්වයන් තුල අපි ඒක ප්‍රොමෝට් කරන්න බලනවා. එතකොට ඒකත් නිකන් මීඩියම් ලෙවල් එක තියෙනවා. අන්න ඒ විදිහට අපිට පුළුවන් අර අපේ තියෙන පෙස්ටල් එකේ තියෙන අකුරු ටිකට සාපේක්ෂව කොහොමද සංචාරක ශ්‍රේෂ්ඨය අද පවතින්නේ. එතකොට අවදානම් හැටියට හරි අපිට ධනාත්මක පැත්ත කියලා ගමුකෝ හයි මීඩියම් ලෝ කියලා. එතකොට හයි කීයක් තියෙනවද? මීඩියම් කීයක් තියෙනවද? ලෝ කීයක් තියෙනවද? කියලා අපි මැප් කරලා බැලුවාම අපි බලන රයිට්. දැක්තරම සංචාරක ශ්‍රේෂ්ඨය වගේ ගත්තොත් ඒක ටිකක් හයි මීඩියම් ඒ කියන්නේ ධනාත්මක පැත්තට තමයි අද තියෙන්නේ. මොකද අපි කැමති සංචාරක ශ්‍රේෂ්ඨය ප්‍රොමෝට් කරලා කියන හොටෙල්ස් උඩ ණයක් දෙන්න හරි මොකද කරන්නේ. හැබැයි ඒක තියෙන දැන් බැංකුවක් හැටියට බලනකොටනේ අපි මේ ආයතනික ණයගීම කරන්නේ. එතකොට බලන්නකෝ දැන් ඒකෙදින් සමාජීය තියෙනක අපි තුන් මැද තැනක. රජයේ ප්‍රතිපත්ති නම් ගොඩාක් ධනාත්මකයි. ආර්ථිකමය ගත්තොත් ඒක ටිකක් මීඩියම් ටු ලෝ. මොකද ඒ ඉන්න ශාස්ත්‍රයේ ඉන්න සංචාරකයන් ගෙන්නගෙන ආයතනයක් හැදුවට හෝටලයක් හැදුවට එකවර මුදල් හොයාගෙන ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද මේ තියෙන තත්ත්වයක් එක්ක. සමාජීය ගත්තොත් ඒක ධනත් නැහැ ඍණත් නැහැ අතරමැද වගේ තත්ත්වයක තියෙනවා. මොකද ලංකාවේ මිනිස්සු ලකුවටම නෙගටිව් එකකුත් නැහැ පොසිටිව් එකකුත් නැහැ සමහර දේවල් වලට. අපි ගමු නීති ගත්තත් නීති පැත්තෙන් ගත්තොත් දැන් නම් ගොඩක් නීති ලිහිල් කරලා එහෙම මේ එන අයට chance එක දෙන්න බලන්න. ඒතකොට ඒක ටිකක් ධනාත්මකයි. ඊට පස්සේ අපි ගත්තොත් පාරිසරිකව ගත්තොත් එම එතනදි චුට්ටක් අපි ඔය කියන කම්පිටිෂන් ඒවත් බලනවා. නමුත් රීජනල් ප්ලේස්ලත් එක්ක එහෙම ගත්තොත් අපි ටිකක් අමාරු තැනක ඉන්නවා. මෝල්ඩිව්ස් හොඳටම කරනවා. මේ මැලේසියා සිංගප්පූර් වල තියෙන chance එකක් තියෙනවා. එතකොට අපිට ගත්තොත් එහෙම නැත්නම් පාරිසරිකව බැලුවොත් එම අපිට කියන්නේ ඉතා පහසු නැහැ සංචාරක මෙහෙට ගෙන්න ගන්න. රයිට්? ඒ කියන්නේ පරිසර සම්බන්ධ දේ සහ ඊට අදාළ අපි දැන් ඔය මේ වෙළඳපොළ වගේ දේවලුත් ඔතෙන් සම්බන්ධ කරොත් එම යම් ප්‍රමාණයකට දැන් වෙළඳපොළ වෙනම සාකච්ඡා කරනවා. නමුත් අර අපිට පරිසරය ගත්තොත් අපිට වඩා කම්පිටිටිව් තැන් එළිය තියෙන නිසා පාරිසරිකව පැත්තෙන් ගත්තාම ගොඩක් වෙලාවට අපිට අඩු ඒ කියන්නේ නැත්තම් ධනාත්මක භාවයක් තියෙන්න පුළුවන්. ඒතර ওই විදිහට බලලා අපි කියන පාරිසරික පැත්තෙන් ගත්තොත් ඒක සංචාරක ශ්‍රේෂ්ඨයට පෙස්ටල් එකක් කරාට පස්සේ අපි යම් ප්‍රමාණයකට ධනාත්මක තත්ත්වයක තියෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද ඒක නෙගටිව් ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි ඒකේ තියෙන්නේ. يعني ග්‍රෝ වෙනවා කියලා පේනවා. ඒතර ගවර්න්මන්ට් සපෝට් එක තියෙනවා. සමාජීය සපෝට් එක තියෙනවා. ආර්ථිකයේ චුට්ටක් ඒ පැත්තට යම් ප්‍රමාණයකට වර්ධනය වෙලා එනවා. ඒතර growth ඉන්ඩස්ට්‍රි එකක් ඒක. ඒක ඇත්තටම අන්න ඒ අපි පෙස්ටල් වගේ එකකින් බලන්නේ මොනවා හරි ඉන්ඩස්ට්‍රි එකකට සාපේක්ෂව ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ආයතනයක් දෙයක් ණයක් ලබා ගන්න මොනවා හරි එන්ටිටි එකක් ක්‍රියාත්මක කිරීම සඳහා නම් ව්‍යාපාරික විභවයක් සඳහා නම් ඒ සඳහා තියෙන ධනාත්මක හැකියාව කොච්චරද බලන එක තමයි මේ පෙස්ටල් එකකින් කරන්නේ.
එතකොට ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව පෙස්ටල් එකක් කරාම අපිට බැලු බැලමටම සාමාන්‍යයෙන් ඔය කියන කාරණාත් එක්ක ගත්තාම ධනාත්මක කියන්නේ පොසිටිව් එකක් ග්‍රෝ කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක්. ඊළඟට අපි නිකන් තව අනිත් පැත්තෙන් හිතන්නකෝ මොනවා හරි ඔය මෝටර් වෙහිකල් වගේ දෙයක් ගන්න. ඒ කියන්නේ මෝටර් වෙහිකල් වගේ දෙයක් අපි ගත්තොත් එන මොකද වෙන්නේ? ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් ඒක ටිකක් නෙගටිව්. දැන් ඔය කියන අපි පෙස්ටල් එක දාලා බැලුවොත් ඔය කියන පාරිසරික සාධක මෝටර් වෙහිකල් වගේ පැත්තකට එච්චර ධනාත්මක නැහැ. ඔන්න ඒක නෙගටිව් ඉන්ඩස්ට්‍රි එකක්. ටූරිසම් පොසිටිව් එකක්. කන්ස්ට්‍රක්ෂන් එකක් ගත්තොත් අතරමැද. ධනත් නැහැ ඍණත් නැහැ සමහරවල් නිකන් ඒ කියන්නේ ඇවරේජ් වගේ. ඒ කියන්නේ අර මේ growth නෙවෙයි not growing උත් නෙවෙයි. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක ඇවිල්ලා අර අතරමැද. ඒ කියන්නේ ඇවරේජ් ඉන්ඩස්ට්‍රි එකක්, මීඩියම් වගේ එකක්. ඒ කියන්නේ ඒකේ ලොකු ධනාත්මක දේවලුත් නැහැ, ඍණාත්මකුත් නැහැ. හැබැයි අපිට මැනේජ් වෙන්න පුළුවන් මේ කාලේ තුල. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පාරිසරික සාධක හරහා අපි ඉන්ඩස්ට්‍රි එකකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න කරන්නේ. අනුර මොනවාරි ප්‍රශ්න තියෙනවද අරුණ? සර් දැන් ඔය පෙස්ටල් කියන එක සර් එතකොට ඒක ඩිපෙන්ඩ්ස් නේ සර් දැන් ඒ කියන්නේ සර් දැන් ඕවරෝල් පෙස්ටල් එකේ ටුවරිසම් වලට පොසිටිව් තිබ්බට සර් දැන් එක පැත්තකින් හිතන්න සර් ඉකොනොමි පැත්තෙන් උත් හොඳයි කියලා. මොකද මේ එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙලා නිසා මේ ෆොරින් වලට වැඩි ලොකු ප්‍රයිස් එකකට ඔෆර් කරන්න පුළුවන් රුපියල් වලින්. එතකොට ලීගල් පැත්තෙන් ගත්තොත් එතකොට ලීගල් පැත්තෙන් හොඳයිම කියන්න තමයි ඒක. මොකද වැක්සින් ගහ ගන්න ඕනේ කියනවා, ක්වොරන්ටයින් වෙන්න ඕනේ කියනවා. එතකොට ඒක ඩිපෙන්ඩ්ස් නෙස් chance එක. ඔව්. එතකොට දැන් මම මේක කිව්වේ අර දැන් ඕක හරිම විදිහට කරනවා නම් අරුණ අපි නිකන් 10 point scale එකක් වගේ ගන්නවා කියලා හිතන්නකෝ. 1 සිට 10 දක්වා මේ තියෙන හැම එකක්ම අපි රේට් කරනවා. අපි උදාහරණයක් ගත්තොත් රජය 1 සිට 10 අපි 10 කියන්නේ ධනාත්මක නම් 1 සිට 10 දක්වා ගත්තොත් ඔන්න ලකුණු 9ක්ම දෙන්න පුළුවන් 10න් මේ රජයේ ප්‍රතිපත්ති රජයේ පැත්තෙන් තියෙන ධනාත්මක සපෝට් එක මේ වෙලාවේ. අපි ඉකොනොමි එක ගත්තොත් ඒක සමහරට දැන් අපි දැන් අර ඔයා කිව්වා වගේ සමහර පොයින්ට්ස් වලදී ඉන්කම් එක ගන්න පුළුවන් වුණාට ඒ අනිත් පැත්ත තමයි අපිට ඒ විදිහට පුළුවන් වෙන කස්ටමර්ස් ලා ටිකක් ගේන්න පුළුවන් වේද නැද්ද කියන එක ප්‍රශ්නයක්. දැන් අපි හිතමුකෝ දැන් යුරෝපියන් අර එහෙම කට්ටිය ආවොත් එහෙම නැත්නම් ලොන්ග් ස්ටේ කට්ටිය ගොඩක් ආවොත් අපිට පුළුවන් ලොකු ඉන්කම් එකක් ගන්න. හැබැයි මේ තත්ත්වය තුලදී ඔය තියෙන ක්වොරන්ටයින් අනම්මනම් ඔක්කොමත් එක ප්‍රශ්නේ අපිට ඒ වගේ කැටගරි එක කස්ටමර්ස් ලා ටිකක් මෙහෙට ගේ ගන්න බැරි වෙයි කියන අදහස අනුව තමයි ඉකොනොමි එක ගොඩාක් දාන නැතුව අපි හිතනවා ඒක තියෙන පුළුවන් ලකුණු 5ක විතර. ඊළඟට සමාජීය සංස්කෘතිය ගත්තොත් 5ක විතර. නීති අර වාගේ කියනවා සමහරට 6ක විතර තියන්න පුළුවන්. දැනක් නැහැ. ඒතර අපි බලනවා ඔය ටික මැප් කරලා ගත්තම අපි හිතමුකෝ දැන් අපි පොයින්ට්ස් 6ක් ගැන කතා කරොත් ලකුණු 60න් කීයක් අපිට එනවද? මම මේ කියන්නේ ඒක කොහොමද ක්වොන්ටිෆයි කරන්නේ? අපි හිතමු දැන් 10යි 7යි ඔහොම බලුවම 30 ඇවරේජ් එක 45 divide by 60. එතකොට ඒක පොසිටිව් පැත්තට ගිහිලා තියෙනවා. ඊළඟට සමහරට අපි හිතමුකෝ මොන හරි ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් ලකුණු ටික එනකොට 15 out of 60. ඒක නෙගටිව් පැත්ත අපි. එහෙනම් ඒක not touch. මෝටර් වෙහිකල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ගොඩක් වෙලාවට ඒක නෙගටිව් පැත්තක හැම පැත්තකම. ඒතකොට ටූරිසම් එක ගත්තොත් ගොඩක් පොසිටිව් පැත්තක. ඒක සමහරට ලකුණු 50ක 55ක රේන්ජ් එකට යන්නත් පුළුවන්. ටෝටල් මම නිකන් එක්සැම්පල් එකක් ගත්තේ 10 point scale එකක් දාලා මම අර ඔය අපි කොහොමද ක්වොන්ටිෆයි කරන්න කියලා පෙන්නන්න. දැන් තව එකක් සමහරට ඇවරේජ් දැන් අපි කන්ස්ට්‍රක්ෂන් එක ගත්තොත් ඒක 30 35 රේන්ජ් එකේ ලකුණු එන්න පුළුවන්. මම මේ දලව කියන්නේ. තියෙන දත්ත හරියට බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක ටිකක් අර ඒ කියන්නේ අර growth කියලා කියන්නත් බෑ. එහෙම නැත්නම් curtail කියලා කියන්නත් බෑ. නමුත් ඒක දැනට සබයි වෙන්න පුළුවන් ඒ තියෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්ලේයර් අනුව වගේ. ඉන්ඩස්ට්‍රි එකක් හැටියට ගත්තොත් ඒක ටිකක් අතරමැද තියෙන තත්ත්වයක්. එතකොට සර් මේ ප්‍රශ්නේ තියෙන දැන් සර් අපි එක්සැමින බලාපොරොත්තු වෙන ආන්සර් එක ඒක පොසිටිව්ද නෙගටිව්ද කියන එක එහෙම වෙන්නේ. ඒ ආදාන පොයින්ට්ස් අනුව. දැන් අපි හිතමුකෝ එක්සැමිනර් කියන්න බෑ. දැන් හැබැයි ජෙනරලි ටුවරිසම් වගේ එකක් නම් ඔබ්වියස්ලි ඉතින් පොසිටිව්. දැන් මොකද මේ යනකොට අපිට ඔය කියන සාමාන්‍ය කාරණා අනුව දැන් පේනවනේ ටුවරිසම් එකට දැන් දැන් අපේ ලංකාව වගේ රටක් ගත්තොත් ඒකේ ඉන්කම් එක උපරිමයෙන් ටුවරිසම් හින්දා අපි රටක් හැටියට ජාතියක් හැටියට අපි මුළු ඔක්කොම එකතු වෙලා ඒක ප්‍රොමෝට් කරන්න හැමෝම බලන්නේ. එතකොට ඒක නිකන් බැලු බැලමටම ධනාත්මකයි. හරි. එතකොට දැන් බැලු බැලමටම අපි මෝටර් වෙහිකල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එන අවුරුද්දට ඉම්පෝට් කරන්නේ නැහැ කියන ලෙවල් එකට ආපු ගමන් මෙතන නෙගටිව් ඉන්ඩස්ට්‍රි එකක්. එහෙම තියෙනකොට අපි ඒක පොසිටිව් කියලා කිව්වොත් නම් ගැටලුවක් වෙනවා. රයිට්. නමුත් දැන් අපි ටුවරිසම් දැන් අපිට ධනාත්මක භාවයක් තිබිද්දී අපි කිව්ව ටුවරිසම් නෙගටිව් කියලා. එහෙනම් අපි ලොකු පොයින්ට්ස් එකක් ගේන්න ඕනේ.
එයාලා කියන වගේ ක්වොරන්ටයින් වගේ ප්‍රශ්න හින්දා මේ ටූරිස්ට්ලා ඉන්නේ නැති වෙන එක. එහෙම නැත්නම් ඊළඟට අපේ සංස්කෘතිය, ඒ කියන්නේ සමාජීය පැත්තෙන් ගත්තොත් සමහරලාට මිනිස්සු මේ අර ඒගොල්ලෝ ලෙඩ බෝ කරනවා කියලා ඒ පැත්තට නිසා මෙහෙට එන්න එපා කියයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් රජය ගත්තත් සමහර වෙලාවට සමහර රටවලට විතරක් ෆේවරිසම් අනිත් රටවලට ගෙන්න එපා කියලා කියනවා. එහෙම අනුව කරොත් අරෙන්ඩ නෙගටිව් වෙන විදියක් ඒකේ නැහැ. එතකොට දැන් අපිට නිකන් මම එකයි අර සමහරට දැන් ඔක අපිට එක්සර්සයිස් එකක් හැටියටම කරනවට වඩා අපිට ජෙනරල් ෆීලිං එකක් මොකක්ද කිව්ව හුඟක් වෙලාවට අපිට එක්ස්ටර්නල් රීඩින් ඕන කියලා හැම වෙලෙම මම කියන්නේ. ඒතර අපි දන්නවා සෙන්ස් එක රටේ. රයිට්? ලංකාවේ ටූරිසම් වලට මොකද වෙන්නේ? ඇග්‍රි වලට මොකද වෙන්නේ? එක්ස්පෝර්ට් සෙක්ටර් එකට මොකද වෙන්නේ? දැන් අපේ ජෙනරලි අපි දන්නවා මේ ආණ්ඩු ප්‍රතිපත්තිත් එක්ක රට කොහෙටද යන්නේ. ඒතර ඒ වගේ වෙලාවක දැන් අපිට පැහැදිලි අදහසකුත් තියෙනවා. එතකොට අපිට තියෙන දත්තත් හොයාගෙන මේ වගේ එක්සර්සයිස් එකක් කරන්න තියෙන හැකියාව පහසු වෙනවා. දැන් එක්සැමින ඩිරෙක්ට්ලි ආන්සර් එකක් බලාපොරොත්තු නොවුනට අපි දාන කරුණු මත අපිට ජස්ටිෆයි කරන්න පුළුවන් අපේ මේවා එක. ඒකෙදි දැන් හරියටම කියන්න බෑ මේක පොසිටිව්ද නෙගටිව්ද කියලා. හරිනම් මේකෙදි කරන්නේ ගොඩ වෙලාවට තියෙන දත්තත් එක්ක අපි යම් ආකාරයක ජස්ටිෆිකේෂන් එකක් දෙනවා. හැබැයි ඒකෙදි අපි කියන්නේ මෙයා පොසිටිව් මෙයා නෙගටිව් කියලා පර්ෆෙක්ට්ලි අපි කියන්නේ කියන්න බෑ අපිට. මොකද අපි ගාව දත්ත ටිකක් අඩුයිනේ. තව කාට හරි ඊට වඩා වැඩිපුර දත්ත ටිකක් අරගෙන ආවිල්ලා මේක නෙගේට් කරන්න පුළුවන්. නමුත් ජෙනරලි අපි කියනවා මේක ගත්තොත් හයි, මීඩියම්, ලෝ. ඒ වගේ තුනකට කඩන්න පුළුවන්. ඉම්පැක්ට් එක අපි ගොඩක් ධනාත්මක නම් ඔන්න very positive. එහෙම නැත්නම් very negative. එහෙම නැත්නම් intermediate. එහෙම නැත්නම් medium. කියලා අපිට කියන්න පුළුවන්. risk level උත් එහෙමනේ. high risk, medium risk, low risk. දැන් government approach එක ගත්තොත් is low risk නේ. එතකොට අපි ගත්තොත් නීති වගේ දේවල් medium risk. right? economy එක medium වගේ. මොකද ඒ risk එක ටිකක් medium තියෙනවා. දැන් කොච්චර කිව්වත් තාම අපිට ඒ disposable income එක ගොඩාක් තියෙන කට්ටිය මෙහෙ ගෙන්න බෑ. හරි ඊට පස්සේ අපි ගත්තොත් පාරිසරිකව ගත්තත් ඒක ටිකක් medium to high වගේ. මොකද සමහර දේවල් අපේ තියෙනවා පරිසරයට හානි නොවන විදිහට සමහර දේවල් කරන්න ගියාම ටූරිස්ට්ලාට ඇට්‍රැක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද තාම අපි කියනවා මේ strict rules අපේ රටේ තියෙනවා. මේ වෙලාවේ එච්චරම හොඳ නැහැ ටූරිස්ට් හොටෙල් එකක් දාගන්න. මොකද දැන් ඕවරෝල් පොඩ්ඩක් very high නෑ, very low නෑ. අර මැදට හෝ මැද ඉඳන් high පැත්තට චුට්ටක් තැනක අවුරුදු 3ක් 4කින් තමයි ආයි ටූරිසම් බූම් වෙන්න පුළුවන් කියලා අපි එක්ස්පෙක්ට් කරන්නේ. අරුණ කොහොමද පැහැදිලිද නැත්නම් තවත් අපි ඒක සාකච්ඡා කරමුද? please. කොහොමද අනිත් අයට? මధు මොනවා ප්‍රශ්නයක් අහන්නද? hand raise කරන් ඉන්නවා. සර් දැන් අපිට මේ හැම එකක් ගැනම බැංක කෙනෙක් විදිහට අපි සමහර ෆීල්ඩ් වල අප්ඩේට් නැහැනේ. ඒ මොනවාද දැන් අපි ෆීල්ඩ් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවහම අපි සම්පූර්ණයෙන් ඒක ගැන ඉස්සෙල්ලාම අධ්‍යයනයක් කරලා ඉන්න ඕනේද? හරියට හරි. ඔයා ඒක දැන් ඒකයි මම දැන් මේ කියන්නේ දැන් මේක ගොඩක් වෙලාවට අපිට බලපානවා විශේෂයෙන්ම ව්‍යාපෘති ඇඟීමේදී. ව්‍යාපෘති මූල්‍යකරණය කියන්නේ අපි කියන ඔයගොල්ලන්ගේ බැංකුව ගත්තත් අපේ බැංකුව ගත්තත් විශේෂිත එකක් තියෙනවා ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් කියලා යුනිට් එක. ඒ වගේ එකකදී තමයි මේ වගේ දේවල් වලට අපිට ගොඩාක් ඉන් ඩීටේල් ගිහිල්ලා බලලා මේ දේ කරන්න වෙන්නේ. එහෙම නැත්තම් අපිට සමහරවිට අපි හිතමුකෝ දැනට අපි ගාව ඉන්න ක්ලයන්ට් කෙනෙකුට ණය පහසුකමක් දෙනකොට මෙන්න මේ වගේ දෙයක් අපිට ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්ගෙන්ම එකවර බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ බැංකුව තුල තියෙනවා එක්කෝ එක රිස්ක් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක යටතේදී R&D එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි ඇනලිස්ට් කෙනෙක් ඉන්නවා. එයා මෙන්න මේවා ඉන් ඩීටේල් ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි රිපෝට්ස් හදලා තියෙනවා. ඒක පාවිච්චි කරගෙන අපිට පුළුවන් අපේ ණය ඇඟීම කරන්න. දැන් අර අරුණ අහපු ප්‍රශ්නේ තියෙන ටූරිසම් ගත්තොත් අයිඩියලි දැන් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට අද ලංකාවේ මොකද වෙන්නේ? ඊළඟ අවුරුදු 2-3 මොකද්ද පොටෙන්ෂල් එක? කියන එක සම්බන්ධයෙන් අපිව තෝරාගත්ත ශාස්ත්‍ර අධ්‍යයනය කරපු අපිට ડોකියුමන්ට්ස් බැංකුව තුල තිබිය යුතුයි. නැත්නම් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් අර අරුණ කිව්වා වගේ දැන් ඒක එක එක්කෙනා මත වෙනස් වෙනවනේ. දැන් මම බකින්න මට තියෙන දත්තත් එක්ක මම කරන්න ගියාම සහ තව පුද්ගලයෙක් ගොඩාක් ඉන් ඩීටේල් කරන්න ගියාම ඔය දෙකේ කන්ට්‍රඩික්ෂන් එකක් එනවා. ඒකට හරි උත්තරයකට යන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට බැංකු හුඟක් අයගේ
ඔය කියන විශේෂිත පුද්ගලයෝ හෝ කණ්ඩායමක් මගින් තෝරාගත්ත ශ්‍රේෂ්ඨ පිළිබඳ දීර්ඝ අධ්‍යයනය කරලා තියෙනවා. ඒක කාලීනව කරගෙන යන එක්සර්සයිස් එකක්. ඒක ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් කරනවා. ඒ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් වලදී ඔය මම කියන වෙළඳපළ, තාක්ෂණය, පරිසරය, ඒ වගේ දේවල් ඒගොල්ලෝ ඩීටේල් ගිහිල්ලා ඒක කියන රයිට්. මෙන්න මේවා තමයි ධන. මේවා තමයි ඍණ. මේවා තමයි මූල්‍ය අවශ්‍යතා. මේවා තමයි අපිට ලබා දිය හැකි ණය පහසුකම්. ඒ ලෙවල් එකට ඉන්ඩස්ට්‍රි රිපෝට්ස් හදලා තියෙනවා. අපි එතකොට කරන්නේ ඒකට අමතරව තවත් දේවල් අපි දන්න ටිකත් එකතු කරගෙන ගොඩක් අර ඉන්ෆෝම් ඩිසිෂන් එකකට අපි යනවා. දැන් උදාහරණයකට අර මම කලින් කිව්වාගේ මෙන්න මේ ඉන්ඩස්ට්‍රීස් යන්න එපා කියන එක ගාමන්ට් ඉන්ඩස්ට්‍රි වෙන්න පුළුවන්, ඔටෝමොබයිල් වෙන්න පුළුවන්, නෙගටිව් ලිස්ට් එකේ තියෙන. එතකොට එහෙම තියෙනකොට ඒක රිස්ක් එකකින් හෝ ෆයිනෑන්ස් එකකින් හෝ රිසර්ච් ඩිපාර්ට්මන්ට් එකකින් කිව්වහම අපි ඇත්තටම අලුතෙන් client කෙනෙක් ඔන්බෝඩ් කරන්නේ නැහැ අපි. නෙගටිව් ඉන්ඩස්ට්‍රීස් තියෙන කෙනෙකුට උනත් අපි බලනවා ලිමිට්ස් එක මැනේජ් කරගෙන අඩු කරගෙන මැනේජ් කරන්න. අපි ටුවරිසම් මීඩියම් ටර්ම් growth industries කියලා ඒගොල්ලෝ අපිට කියනවා. එතකොට අපි බලනවා රයිට් ටුවරිසම් එනේන ඔක්කොම ඔන්බෝඩ් කරන්නේ. හොඳ චේන් එකක්, හොඳ වත්කමක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් ඇවිල්ලා මොකද්ද plan එක අවුරුදු දෙක තුනකට හදලා මෙන්න මේ වගේ එකකට යන්න. Then we might be able to finance. නැත්නම් හැමෝම ටුවරිසම් right අවුරුදු දෙකකින් තුනකින් මේක හරියනවා කියලා ලෝන් අරගෙන රෙස්ටුරන්ට් ඔක්කොම හදාගෙන යන්න ගියොත් අපි දෙන්න කරන්නේ. මොකද මේ වෙලාවේ near term growth එකක් නෙවෙයි. medium term growth industry එකක් වෙන්න පුළුවන් ටුවරිසම්. ඇයි එහෙම උනේ? අර අපි කියන කාරණා detail evaluate කරලා හදන industry report එකක outcome එක. අන්තික පැහැදිලිද එතකොට? ඔව් සර් thank you. Okay. අනිත් ඇයට කොහමද? right. එහෙනම් දැන් අපි ඊළඟට බලමු මේ ආකාරයට m අකුරයි i අකුරයි f අකුරයි e අකුරයි විශ්ලේෂණාත්මකව බලනකොට ඕකෙදි මම කිව්වා ධන ඍණ දෙපැත්තක් තියෙනවා. ධනාත්මකව හම්බෙන දේවල් නිසා අපිට ඒ ණය මුදල එතන ණයලාභියා එහෙම නැත්නම් ඒ ණය අයදුම්පත සඳහා තල්ලුවක්, ඍණ නිසා ආපසට ඇදීමක් වෙනවා. ඒ ඍණ නිසා ආපසට ඇදීමට අපි කියනවා අවදානම් වර්ග කීපයකට මුහුණ දෙනවා. ඒවා කළමනාකරණ, කර්මාන්ත වෙළඳපළ, තාක්ෂණික, නීති, ව්‍යුහගත, ණය විශාල ප්‍රමාණයේ අවදානම් රාශියක් අපිට අත්දකින්නට සිද්ධ වෙනවා. ඒතර අපේ අවශ්‍යතාවය වෙන්නේ ඒ කියන අවදානම් තවදුරටත් අවම කර ගැනීම සඳහා පාලන ක්‍රියාමාර්ගවලට යොමු වීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එක සඳහා ක්‍රියාත්මක වීම. ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී අපිට අර මම කියපු ධනාත්මක කාරණා පාවිච්චි වෙනවා. උදාහරණයක් කළමනාකරණය තුලම ඍණ තියෙනවා ධන තියෙනවා. කළමනාකරණය තුල තියෙන ධන වලින් අර ඍණ අඩු කරලා අපිට පුළුවන් සමතයකටපත් කරන්න. එහෙම නැත්නම් කළමනාකරණය තුල තියෙන ඍණ එකක් මූල්‍යමය තුල තියෙන ධන එකකින් ආම කරන්නට පුළුවන්. අවසාන ප්‍රතිඵලයේ අවසාන විග්‍රහයේදී අපිට වෙන්න ඕනේ අර ධනාත්මක දේවල් වලට පුළුවන් වෙන්න ඕනේ අර ඍණාත්මක දේවල් වලින් සිදුවන බලපෑම් පුළුවන් තරම් ආම කරන්න. සීරෝ කරන්න පුළුවන් නම් හොඳයි, නමුත් එහෙම කරන්න බෑ. පුළුවන් තරම් ආම කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒක තමයි අපි මේ කියන අවදානම් කළමනාකරණය. එහෙම නැත්නම් risk and mitigants කියලා කියන්නේ. මූලික පැහැදිලි ඇති. ඒකේ මොන හරි ගැටලු තියෙනවද බලන්න. ඊට පස්සේ අපි මේ කාරණා සාකච්ඡා කරන්න යනකොට මේ concept එක clearද? yes right. කළමනාකරණ අවදානම් කියලා කියන උදාහරණයකට අර අපි කියවනේ කළමනාකරණය තුල බලන්න සාධක තියෙනවා කියලා. ඒ සාධකවල නෙගටිව් එකක් තියෙනවා. උදාහරණයක් ව්‍යුහමේ අඩුපාඩු අපි කියන්නේ ස්ට්‍රක්චර් එක බලනවා කියලා. ස්ට්‍රක්චර් එකේ අවුල් තියෙනවා. එනත්තම් සක්සෙෂන් ප්ලෑන් එකක් නැද්ද? දැනුම ස්කිල් එකේ ගැටලු තියෙනවද? ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ප්‍රශ්න තියෙනවද?
දැන් ඒව තියෙනවා නම් අන්න අවදානමක් තියෙනවනේ. ඒව තියෙනවා නම් අවදානමක් තියෙනවා. එතකොට ඒව තියෙනවා නම් අවදානමක් තියෙනවා නම් ඒක අඩු කරගන්නත් මොකද්ද කරන්නේ? සක්සස් කෙනෙක් ගේනවා නම්, එක්ස්පීරියන්ස් ටීම් එකක් ගේනවා නම්, ෆයිනෑන්ෂල් තාමුන් හරි බලන විදිහට තව ටීම් එකක් දානවා නම්, ස්ට්‍රක්චර් එකේ චේන්ජ් එකක් අපි දානවා නම්, මිෂන් අලුතෙන් මේවා කරලා මිනිස්සු අතරට ගිහිල්ලා කරනවා නම්, අන්න ඒව අපි ඊට පස්සේ කරනවා නම් තමයි මේ කළමනාකරන අවදානම අවම වෙන්නේ. එහෙම නම් තමයි අපි ණය මුදලකට යන්නේ. නැත්තම් අපි කියනවා මෙන්න වාගේ මේ මැනේජ්මන්ට් ඉෂුව එකක් තියෙනවා. ඔයාට පස්සේ මේක කරන්න කවුරුත් නැහැ, සක්සෙෂන් එකේ කෙනෙක් නැහැ. සමහර ඩිසිෂන්ස් ඇත්තටම ඔයගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරාට ඒකෙන් මේ ප්‍රගතියක් අත් වෙලා නැහැ. එහෙමනම් අපි අලුත් ණය මුදලක් කරගෙන ඔයගොල්ලොත් ගණන් කරන්න සූදානම් නැහැ. අන්න ඒ ආකාරයට අපිට අවශ්‍ය නම් කළමනාකරන අවදානම මෙහෙවන්නට පුළුවන්. හරිද? ඒ වගේම තමයි කර්මාන්ත වෙළඳපොළ. ඉන්ඩස්ට්‍රි මාකට්. ඒකෙත් එහෙමයි. අර අපි සාකච්ඡා කරගත්ත පොයින්ට්ස් ටිකක් අපි තවදුරටත් බලනවා. බලලා අපි කියනවා රයිට්. මේවා හොඳයි මේවා නරකයි. මේ නරක ඒවා නිසා වට මෙන්න මේ ප්‍රශ්න ඇති වෙනවා. උදාහරණ ගත්තොත් ප්‍රොඩක්ට් ක්වොලිටි ප්‍රශ්න වෙන්න පුළුවන්. සර්විස් ක්වොලිටි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්ටරෙස්ට් රේට් චේන්ජස්, ෆොරින් එක්ස්චේන්ජ් චේන්ජස් අනුවට බොටම් ලයින් එකට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. ඊළඟට කම්පිටිටර්ස් ලගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒව නැත්තම් ග්ලෝබල් ටෙක්නොලොජිකල් එහෙම නැත්තම් චේන්ජස් ඉන් ද ප්‍රශ්න වෙන්න පුළුවන්. කස්ටමර් ටේස්ට් ඇන්ඩ් ප්‍රෙෆරන්ස් ඉන් ද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මේවා තමයි අපි දකින දේවල්. ඕගොල්ලෝ මෙතන ඉන්නේ දැන්. නමුත් ඕගොල්ලන්ට ඔහොම ඉඳලා මේ ප්‍රශ්න නිසා මේක හැදුනොත් එහෙම ඇති වුණොත් ඕගොල්ලන් මේ ව්‍යාපාරය කරන්න බෑ. දැන් මෙතන මාකට් රිස්ක් එකක් එනවා. ඒක අවදානම අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි. ඒක මුදල් පැත්තෙන් වෙන්න පුළුවන්. වෙනම මාර්ගයකින් වෙන්න පුළුවන්. ස්ට්‍රක්චර් එක චේන්ජ් කරලා වෙන්න පුළුවන්. තනිකර මාකටිං අවුට්සෝස් කරලා වෙන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් අවුට්සෝස් කරලා වෙන්න පුළුවන්. ටේස්ට් ප්‍රෙෆරන්සස් චේන්ජ් වෙන විදිහට මාකටිං කැම්පේන් එකක් කරලා වෙන්න පුළුවන්. ලොකු දේවල් ටිකක් කරන්න බෑ. එහෙම නැති වුණොත් එම අලුතෙන් ණය මුදල් අරන් මේ වර්කින් කැපිටල් දාලා මේ ගොඩනැගිලි හදලා කැපෙක්ස් ඉන්වෙස්ට් කරලා ඒ කරන කිරිල්ල ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන අවදානම් හඳුනා ගැනීම සහ අවම කර ගැනීම කියන දේ අපි සාකච්ඡා කරන්නේ. ව්‍යුහගත අවදානම මට විනාඩියක් දෙන්න. විනාඩි දෙකක් බ්‍රේක් එකක් අරගෙන අපි එමු. ඊට අමතරව තියෙන අවදානමක් තමයි ව්‍යුහගත අවදානම. ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමුකෝ දැන් ණයලාභියා එක විදිහකට ඉල්ලනවා, අපි තව විදිහකට ණය සකස් කරනවා. අන්තිමට මොකද වෙන්නේ? දැන් උදාහරණයකට ණයලාභියාට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙනකොට ඇත්තටම මේකට අවශ්‍ය කරන්නේ හොඳම එක ණය නිපැයුම නිකන් අපි හිතමු ෂෝට් ටර්ම් රිවොල්විං ලෝන් එකක්, ඉම්පෝර්ට් ලෝන් එකක්, පැකින් රෙඩ් ලෝන් එකක් නම් අපි OD එකක් හැටියට දුන්නොත් එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි දිගු කාලින ණයක් හැටියට දෙන්න ඕන එකක් කෙටි කාලින ණයක් හැටියට ලබා දුන්නොත් එතනත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේ සමහරවිට ගොඩක් වෙලාවට බැංකුව පැත්තෙන් වෙන යම් කිසි කාරණා නිසා අවදානමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ අවදානම මුල ඉඳලම කියන්නේ ඒ ණය නිසි පරිදි කළමනාකර කියන්නේ ණය ලබා දීම සහ පසු විපරම් කිරීමේ තුල ඉඳලම දිගින් දිගට මේක අවදානමක් හැටියට අපිට එන්නට පුළුවන්. ණය අවදානම කියලා කියන්නේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන දේ යටත්ව අපි කිව්වා P&L balance sheet cash flows evaluate කරනවා අතීත වර්තමාන අනාගත කාර්ය සාධනයන් සඳහා. එතකොට අපි ඒ කාර්ය සාධනයන් නිසි පරිදි සිදු වෙනවා කියන දේ හැටියට කරලා ණය මුදල් නිකුත් කරාට ඔහුට මුල් මුදල සහ පොලිය ගෙවන්නට බැරි නම් අර කියන ඉන්ට්‍රස්ට් සර්විස් කරන්න බැරි නම් ඩෙට් සර්විස් කරන්න බැරි නම් ඒක නිසා බැංකුවට ණය අවදානමක් ඇති වෙනවා. එතකොට ඔය කියන ආකාරයට අවදානම් වර්ග කිහිපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් මේ
මම මෙතන 4ක් විතර සඳහන් කරේ. ඊට වඩා වැඩි ප්‍රමාණයේ අවදානම් අපිට එන්නටත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ව්‍යුහගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන ණය අවදානම, ඒ ව්‍යුහගත අවදානම ගොඩක් වෙලාට මෙහෙයුම් අවදාන ඔපරේෂන් රිස්ක් කියලා කියනවා. ඊළඟට ණය අවදානම, ඊළඟට වෙළඳපළ, කළමනාකරණ, තාක්ෂණික නැත්නම් පාරිසරික අවදානම් විවිධ විදිහට ඒක පණ නගින්නට පුළුවන්. අර මම කියන ආකාරයේ අවදානම එනත මොන හරි අපි ඉහතදී කරන ඇගයීම් වලට සාපේක්ෂව එතනදී එන ඍණාත්මක දේවල් නිසා අවදානමක් පණ නගින්නට පුළුවන්. ඒක නම මොකක් වුණත් අවදානමක්. එතකොට අපි බලනවා මේ අවදානම අවම කර ගැනීම සඳහා අපි සතුව තියෙන ධනාත්මක දේවල් මොනවද? අර ඉහත කාරණා 4 තුල එම් අකුර, අය අකුර, එෆ් අකුර, ඊ අකුර. ඒකත් කළමනාකරණය කරගන්න බැරි වුණොත්, ඒ කියන්නේ ඒ ධනාත්මක වලින් මේ ඍණාත්මක ටික තවදුරටත් අඩු කරලා එන යම් ප්‍රමාණයක දේවල් ටිකක් තියෙනවා නම් අන්න ඒ ටික තවදුරටත් කළමනාකරණය කර ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා ණය නියමයන් සහ කොන්දේසි, terms and condition කියලා. එතකොට දැන් අර කලින් එකෙත් C6 යටතේ කොන්දේසි යටතේ කරපු දෙයක් වගේ දෙයක් මෙතනත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනත් අපි කරනවා යම් ණය නියමයන් කොන්දේසි හරහා තවදුරටත් ණය යෝජනාව පිළිගත හැකි තත්ත්වයට පත් කරන්න. ඒක ලබා දෙන ණය මුදල, සීමාව, පොලිය, කාලය, සුරකුම්, විවිධ ණය කොන්දේසි හරහා අපි තවදුරටත් අවදානම අවම කර ගැනීම. එහෙම නැත්නම් ව්‍යාපාරික ණය අයදුම්පත නැත්නම් ණය යෝජනාව තවදුරටත් පිළිගත හැකි මට්ටමට පත් කරන ක්‍රියාදාමයක් තමයි මෙතනදී මේ සාකච්ඡා කරන්නේ. එතනදී මෙන්න මේ ආකාරයට ධනාත්මක, ඍණාත්මක මම උදාහරණ කීපයකට දැන් සමහර වෙලාවට අපෙන් ඇහුවොත් කියන දෙයට යටත්ව. ඒ කියන්නේ අපි ගත්තොත් positive conditions, negative condition කියලා කියනවා. දැන් positive condition එකක් කියලා කියන්නේ මේක යම් කිසි ආකාරයකට කළ යුතුයි. එහෙම නැත්නම් මේක පවත්වාගෙන යන්න ඕනේ. මේ මට්ටමේවත් තියෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් සුරකුමක්, ඉන්ෂුරන්ස් එකක්, නැත්නම් මූල්‍ය වාර්තා අපි තුමුකෝ ඉන්ටරිම් ඒවා කියලා කියනවා, මාස්ටර්ෙන් 3 දෙන ඒවා, ස්ටොක් ඉන්ස්පෙක්ෂන් එකක් දෙන එක. එහෙම නැත්නම් කරන්ට් රේෂියෝ එක මේ ගානට මේන්ටේන් කරන එක, PSCR එක මේ ගානට, ඩිවිඩන්ඩ් යීල්ඩ් එක මේ ගානට. එතකොට යම් ප්‍රමාණයකට අපි කියන right you have to do this. නැත්නම් මෙන්න මේ දේවල් ඔයා කළ යුතුයි කියලා කියන ඒවා තමයි මේ ධනාත්මක කියලා කියන්නේ. ඒ වගේම මේකේ ඍණාත්මක જાතිත් තියෙනවා. දැන් අපි කොන්දේසි දානකොට එක එක දැන් ජෙනරල් කන්ඩිෂන් කියනවා, පූර්ව කොන්දේසි ප්‍රිෆෙක්ටිව් ඒවා කියනවා, ස්පෙෂල් විශේෂිත කොන්දේසි කියනවා, නැත්නම් ප්‍රී ඩිස්බර්ස්මන්ට් කියලා කියනවා, ණය ලබා දීමට පෙර. ඒ කියන්නේ විවිධ ආකාරයකට කොන්දේසි සකස් කරන්න පුළුවන්. දැන් මම මේ කිව්වේ දැන් ජෙනරලි ගත්තොත් ඒ කොන්දේසි ධන ඍණ කියලා දෙකකට කඩන්න පුළුවන්, පොසිටිව් නෙගටිව් කියලා. පොසිටිව් කියලා කඩුවොත් මෙන්න මේ වගේ අපි කොන්දේසි කඩනවා, කොන්දේසි දහනවා. ඒ කොන්දේසි වල තියෙන උදාහරණ කීපයක් මම මෙතන සඳහන් කරා. ඊළඟට මම ගත්තොත් නෙගටිව් කියලා එහෙම જાතියකුත් තියෙනවා. ඒ මේ වගේ. මේ කොන්දේසි වලින් කරන්නේ යම් කිසි දේවල් කරන්නේවා මැඩ පවත්නවා. ඒ කියන්නේ අර්ග තියෙන්නේ මේක you have to do, මේක බිස්නස් එක කරගෙන යන්න ඔයා මේ ටික කරන්න ඕනේ. දැන් මේවා කොහොමද කරන්න බෑ ඔයා. මේවා නොකළ යුතුයි. උදාහරණයක් ගත්තොත් ඩිවිඩන්ඩ්ස් එළියට දෙන්න බෑ අවුරුදු 3ක් යනකම්. ඒකට අපේ බැංකුවේ අනුමැතියකින් තොර වෙන ණය ලබාගත නොහැකි. එහෙම නැත්නම් බද්දර විකිණීමට සබ්ජෙක්ට් ආමෝගෙත් මොකුත් කරන්න බෑ. අපේ අනුදැනුමකින් තොරව. ඒ මොකද මේවා නිකන් මේවා කරොත් අපේ ණය මුදල ඩයලූට් වෙනවා. එහෙම නැත්නම් අපේ තත්ත්වය පහළට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආරක්ෂාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා රයිට් ඔයා මෙන්න මේවා නොකළ යුතුයි. මේවා නොකළ යුතුයි. මේවා නොකළ යුතුයි. ඍණාත්මක එකක් කඩ කරනවා කියලා කියන්නේ ලෝන් කොන්ට්‍රැක්ට් එක ආපහු විත්ඩ්‍රෝ කරන්න පුළුවන් මට්ටමට යනවා. කැන්සල් කරලා ලීගල් ඇක්ෂන් යන ගානට යන්න උනත් පුළුවන් නෙගටිව් ලෝන් කන්ඩිෂන් එකක් බ්‍රීච් කරොත්. මොකද ඒවා මගින් අපි කියන්නේ මේවා ඊටාම ක්‍රිටිකල්. and මේවා නොකළ යුතුමයි. මේවා කරන්න බෑ. මේවා කරොත් අපිට ගැටලුවක් වෙන නිසා අපි කියනවා මෙන්න මේවා නොකරන්න. මෙන්න මේවා ඔයාලට පුළුවන් කරන්න. මෙන්න මේවා ධනාත්මක දේවල්. මොකද මේවා ලෝන් එක කරගෙන යන්න තියෙන පහසුකම්. ඒකට සපෝට් එකක්. මේවා
නොකළ යුතුයි. මේක කරොත් ලෝන් එක කොන්ට්‍රැක්ට් එක ඉවර කරලා අපිට නීති ක්‍රියාමාර්ග වලට යන්න උනත් පුළුවන් කියන එක තමයි මේ ඍණාත්මක නැත්නම් නෙගටිව් කවනන්ට්ස් කියලා කියන්නේ. right. මූලික වශයෙන්ම අද මේ සාකච්ඡාවේ මේ තාක් දුරට අපි කරේ ව්‍යාපාරික ණය දුන්කරුවෙකුට ණය ලබා දීමේදී අපි ඒ සඳහා පාවිච්චි කරන ආකෘතිය මොකක්ද? ඒ ආකෘතිය මිෆට් කියලා කිව්වා, M අකුර කිව්වා කළමනාකරණ මෙහෙයුම්, I කිව්වා industry market, F කිව්වා financial position and performance, E කියලා කිව්වා පාරිසරික තත්ත්වය. MIFE වලින් තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී ධනාත්මක දේවල් වෙනවා, ඍණාත්මක දේවල් වෙනවා. ධනාත්මක දේවල් වලින් ඒ ණය සඳහා තල්ලුවකුත්, ඍණාත්මක දේවල් වලින් ආපසට ඇදීමක් කරන නිසා අපි මොකද කරන්නේ? ඒවා තවදුරටත් අවදානම් සහ අවදානම් පාලන ක්‍රියාමාර්ග හැටියට සාකච්ඡා කරනවා. අවදානම් පාලන ක්‍රියාමාර්ගය යටතට ගන්නකොට අවදානම් වර්ග රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. කළමනාකරණ, මෙහෙයුම්, වෙළඳපළ, තාක්ෂණික, මූල්‍ය, ව්‍යුහගත, පාරිසරික, නීති, කීර්ති අවදානම ඕන තරම් දේවල් අපිට හොයාගන්න පුළුවන් කියන කාරණා අනුව පැන නැගෙන. ඒවා අවම කර ගැනීම සඳහා M අකුර, E අකුර, I අකුර, F අකුර හරහා තියෙන ධනාත්මක දේවල් වලින් තවදුරටත් සහනයක් බලාපොරොත්තු වෙනවා. ඒක තවදුරටත් අවම කර ගැනීම නිසා තවත් ඉතුරුලා තිබ්බොත් යම් කිසි අවදානම් ඒවා සඳහා අපි කොන්දේසි පරිවීමක් සිද්ධ වෙනවා. ණය මුදල, පොලිය, කාලය, සොරකුම්, කොන්දේසි විවිධාකාරයි. ධනාත්මක ඍණාත්මක හැටියට පවා මම උදාහරණ සහිතව පැහැදිලි කරා. ඒතර ඔන්න ඕ ටික තමයි මූලික වශයෙන්ම මට කියන්නට අවශ්‍ය වෙන්නේ මේ ආයතනික ණය ලබා දීමේ ආකෘතිය සහ ඒ ආයතනික ණයගීමක් කරන්නට අපිට තියෙන ක්‍රමවේදය මොකක්ද කියන දේ සාකච්ඡා කිරීමක්. ඊළඟ එකට යන්නට කලින් මොන හරි මේකේ ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ගැටලු? පැහැදිලිද ඔක්කොම කාරණා? එක දෙක දවස් දෙකේ කරපු ටික දැන් යම් ප්‍රමාණයකට දැනුවත්. මොකද ඊටාම වැදගත්ම කොටස් ටිකක් තමයි මේ අපි කරන්නේ. අර මම ගිය සතියේ කිව්වා දැන් අමතර පන්ති ඇත්තටම මේ සතියේ තාම දුරටත් හිතුවේ නැහැ. මම හිතන අඟහරුවාදා අපිට ඒක යෝජනා කරන්න බෑ. අඟහරුවාදා වෙන පන්තියක් කවුරු හරි දානවා. අපි ඒ අවශ්‍යතාවය අනුව මම සතිය දවසක හවස අරගොගේ 7:00 වගේ රේන්ජ් එකකට කරනවා නම් මම ඊට කලින් සතිය ඔයගොල්ලන් දැනුවත් කරන්න. මොකද අපිට මට හිතෙනවා මේ යන විදිහට ඔක්තෝබර් මැද විතර තමයි මේගොල්ලෝ ටාගට් කරන්නේ විභාගීය පවත්වන්නට. ඔක්තෝබර් අන්තිම සතිය 23 ඊට පස්සේ 30 නොවැම්බර් 7 වගේ දවස් තුනක් ඇතුළත ඉවර කරන්නට තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ඔක්තෝබර් මැද වගේ වෙනකොට ක්ලාසස් නවත්තන්න වේවි. සමහර වෙලාවට අපිට මේ කරන ක්‍රමවේදයට අමතරව තව දවස් 2-3ක් විතර වගේ අමතරව අවශ්‍ය වෙන්නට පුළුවන්. ඒක අපිට පාස් පේපර්ස් ඇටියට සලකන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තීරි අතරතුර පාස් පේපර්ස් කරන නිසා ඒක අපිට ඉදිරියට තීරි වලටත් යොමු කරගන්නට වෙයි. නමුත් අපි ඒක අවශ්‍යතාවය අනුව මම ඔයගොල්ලන්ට දැනුවත් කරන්න සතියකට විතර කලින් මෙන්න මේ විදිහට අමතර පන්තියක් වැටෙනවා කියන එක. සහ මොනවද ඒක කරන්න බලාපොරොත්තු වෙන එකත් මම පැහැදිලි කරන්න. එතකොට දැන් අද සාකච්ඡා කරපු ටිකේ මොන හරි ගැටලු තියෙනවා. අලුත් කොටසට යන්න කලින්. කොහොමද අනිත් අයට? ලහිරු, කලන, නිමේෂා, හංසිකා තේරුණා සර්. right. එතකොට එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. මොකද මේවා අමාරු නැහැ. නමුත් අර විෂය කරුණු ටිකක් වැදගත්. thank you නිමේෂා.
ඒකෙන් වෙන්නේ මොකද අපිට විභාගෙට සමහරලාට දැන් ඔයගොල්ලන්ට පහුගිය ප්‍රශ්න පත්‍ර ටික දැනටම පොඩ ඔයගොල්ලෝ එකතු කරගත්තා නම් ඔයාලට තේරෙයි සාමාන්‍යයෙන් මොනවද ඇහිලා තියෙන්නේ කියලා. ඒ නිසා අර දැන් උනත් අපිට පරණ ඒ කියන්නේ තෝරගෙන ප්‍රශ්න කරන්න පුළුවන් මේ කාලේ. අන්තිම මොහොත වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය කියන්නේ ඔයගොල්ලන්ට පාස් පේපර්ස් ගන්න පුළුවන්කම තියෙන නිසා ගෲප්ස් වලත් මම දැන් තරමට ගොඩක් අය ගාව තියෙනවා. දැන්ම පොඩ මේ අපි කරපු දේවල් ඇටෙන්ඩ් කරන්න බලන්න. එතකොට මම හිතනවා අපිට ඔක අන්තිම වෙනකොට එච්චර ගැටලුවක් නැතුව කරගන්නට පුළුවන්. දැන් අපි තුන්වෙනි එකට ගියොත් දැන් අපි මුලින්ම සාකච්ඡා කරන්න අය ලබා දීමේ ක්‍රම මූලධර්ම, ඊළඟට කේවල ණයගීම, ඊළඟට ආයතනික ණයගීම. ඊළඟට මූල්‍ය නොවන ණයගීම කියන කොටස තමයි ඊළඟට මම සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ හංසිකත් මගෙන් ඇහුවා. ඒකෙදි ඔන්න මෙන්න මේ වගේ තුනක් ගැන අපි සාකච්ඡා කරනවා. ෂඩු අත විශ්ලේෂණය, පිස්ටල්, පෝටර්ස් ෆයිව් ෆෝසස්. මොකද දැන් මේක විභාගෙදි මෑත කාලීනව අපි දැක්කා ප්‍රශ්න හැටියට ඇවිල්ලා තියෙන. එකක් තමයි අපි හිතමු සොට් කියන්නේ මොකද්ද? කෙටියෙන් විස්තර කරන්න. අවස්ථාවක් සඳහා සොට් එක යොදලා පෙන්නන්න. පිස්ටල් කියන්නේ මොකද්ද? පිස්ටල් ස්ටෑන්ඩ් වෙන්නේ කොහොමද? එකක් විස්තර කරන්න. අවස්ථාවක් ඉන්ඩස්ට්‍රි එකට පිස්ටල් එක දාන්න. පෝටර්ස් ෆයිව් ෆෝසස් මොඩල් මොකද්ද? කොහොමද ఇది පාවිච්චි වෙන්නේ? අවස්ථාවකට මේක යොදන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. අර අවස්ථාවකට යොදන්න කියන දේ තමයි දැන් අපෙන් අහන්න තියෙන්නේ. ඒ වෙනකන් අනිත් ප්‍රශ්න ටික අහලා තියෙනවා. සොට් එකයි පිස්ටල් එකයි කම්පෙයාර් කරන්න, සොට් එක කියන්නේ මොකද්ද? ඒ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. නමුත් දැන් මට හිතෙනවා ඊළඟ ස්ටෙප් එක අර සමහරට අරුණ ඇහුවා වගේ ඒක සබ්ජෙක්ටිව් වුණත් මේ කාල සීමාවේ තියෙන ප්‍රශ්නත් එක්ක එයා අපෙන් අහන්නට පුළුවන් මෙහෙම මේ යම්කිසි ඉන්ඩස්ට්‍රි එකක් දීලා ඒ සඳහා මේ අදාළ ණය මූල්‍ය නොවන ණය මෙවලම පාවිච්චි කරන හැටි කියන්න කියලා. ඒක නිසා අපි ඒකට පොඩ්ඩක් මේ ලෙසන්ස් අතරේ සූදානම් වෙන්න. එතකොට සොට් එක ඔයගොල්ලෝ පැහැදිලිව දන්නවා සොට් කියලා කියනවා ෂඩු අත විශ්ලේෂණය කියන නැත්නම් SWOT කියලා SWOT analysis කියලා කාරණා හතරක්. ශක්ති, දුර්වලතා, අවස්ථා, තර්ජන. Strength, weakness, opportunities, threats. දැන් මේක ගත්තහම මූලිකවම පැහැදිලි අඳුරගන්න කිසිම ගැටලුවක් නැහැ. මේ ඕනම ඩයග්‍රෑම් එකකට දාලා අපි මේක කරගන්න පුළුවන්. දැන් මට නිකන් ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ මොන හරි අවස්ථාවක සොට් එකක් කරලා තියෙනවද ඔයගොල්ලන්ගේ ලයිෆ් එකට? ඒත් ඔයගොල්ලන් කැරියර් එකකට. ඒත් ඔයගොල්ලන් ඇකඩමික් වගේ දෙයකට කරලා තියෙනවා. කරලා නැත්නම් ඔව් හොඳයි තමාෂා. ඒකේ වටිනාකම තියෙන්නේ ඒක කාලීනව රිවිව් කරන්න. දැන් අද උදාහරණයකට ගත්තොත් අපි හිතන්න දැන් අපි සොට් එකක් ඔයාලට මුළු ලයිෆ් එකට සොට් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ සොට් එක ජොබ් එකට දැම්ම කියලා. බලන්න දැන් අද ඔයා මම කරන කාර්යයත් එක්ක මගේ ශක්තිය මොනවද? මගේ වීක්නසස් මොනවද? මට තියෙන ඔපචුනිටිස් මොනවද? මට තියෙන ත්‍රෙට්ස් මොනවද? ඔය කොඩ්රන්ට් හතරට ඔයා දාලා බලන්න ඔයාගේ අද තත්ත්වය. අපි හිතමුකෝ ඒක ෆැමිලි දාන්න පුළුවන්. එහෙම නැත්නම් පර්සනල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ජොබ් ස්පෙસિෆික් අපිට ඒක ලේසිනේ. ජොබ් එකට ස්පෙસિෆික් ඔයා දාලා බලන්න රයිට්. ඔයාගේ අද තත්ත්වය තුල මේ හතරට ඔයා කාරණා දැම්මොත් ඔයා කොතනද ඉන්නේ? ඇයි අපි එහෙම කියන්නේ? ඒ දාලා බැලුවහම මේ සොට් එක හරිම මේ පවර්ෆුල් ටූල් එකක්. මම මේ පැහැදිලි කරන්නේ මොකද ඒක දැන් අර ප්‍රායෝගිකව දැම්මට පස්සේ ජොබ් මේ අපිට කස්ටමර් කෙනෙකුට දාන එක හරිම ලේසි. ඒක දැම්මහම ඔයාලට තේරෙන්නේ සමහර වීක්නසස් තියෙනවා ඔයාගේ. සමහර ත්‍රෙට්ස් තියෙනවා ඔයාගේ. එතකොට ඔය කියන වීක්නසස් ඔය කියන ත්‍රෙට්ස් වලට ඔයාට ඉම්පැක්ට් කරන්න පුළුවන් ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් වලින් නෙවෙයි ඔයාගේ ඔපචුනිටිස් වලින්. ඔයාගේ ස්ට්‍රෙන්ග්ත්ස් පාවිච්චි කරලා වීක්නස් අඩු කරන්න පුළුවන්. ඔයාගේ ස්ට්‍රෙන්ග්ත්ස් පාවිච්චි කරලා ත්‍රෙට්ස් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඔපචුනිටිස් පාවිච්චි කරලා වීක්නසස් තව ටිකක් ෆර්දර් වීකන් කරන්න පුළුවන්. ඔපචුනිටිස් පාවිච්චි කරලා ත්‍රෙට්ස් නලිෆයි කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි කළ යුත්තේ. ව්‍යාපාරික විභවයකදී පාරිභෝගිකයේ ණය පත්‍රිකාවක්
ආවම ඒ අදාළ පාරිභෝගිකයාගේ ආයතනය හෝ ඒ ණය යෝජනාව තුල තියෙන ධන රින ටික හොයනවා වගේම පෞද්ගලිකවත් මම කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කරලා බලන්න. අද නිකන් මම කියනකට බලන්න නිකන් ෂොට් එකක් ගන්න. ඒක මේ අද දවසෙන් දෙකකින් ඉවර කරන්න ඕනේ නැහැ. හිතෙන විදිහට මොනවද මගේ ධන? මොනවද මගේ රින? මොනවද මට තියෙන opportunities? මොනවද මට තියෙන threats? සමහර වෙලාවට ඕ ටික ෆයින් ටියුන් කරන් යනකොට ක්‍රිටිකල් නැත්තම් key strengths ටිකක් තියෙනවා. key threats ටිකක්, key opportunities ටිකක්, key weaknesses එක හොයාගන්න. then you start betting on them. හරි කොහොමද මම මේක දැන් මට අද මම ඉන්නවා credit manager. මට ඕනේ credit වල senior manager කෙනෙක් වෙන්න අවුරුදු 3කින්. මට මෙතනින් අතෙන්ට යන්නට නම් අපි කියනවා අපේ මේ සිටුේෂන් එකේ ඉඳන් අර සිටුේෂන් එකට යන්න නම් මම කල යුත්තේ මොකක්ද? හැබැයි කල යුත්තේ මොකක්ද කියලා ඔයා හිතුවට මෙහෙම කියලා කියනට වඩා හොඳයි අද ඔයාගේ තත්ත්වය මොකක්ද? ඔයාගේ කම්පිටිටිව්නස් එක මොකක්ද? එතකොට ඒ කම්පිටිටිව්නස් එක පාවිච්චි කරගෙන මම කොහොමද අතෙන්ට යන්නේ? එතනද කියනවා අයිඩියල් මොඩල් එකේ සීනියර් මැනේජර් කෙනෙක්ගේ ඔන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් MBA එකක් තියෙන්න ඕන. ජෙනරලි. දැන් ඔයා බලනවා රයිට්. මට අද MBA එකක් නැහැ. මම බැංකින් ඉවර කරනවා මේ රයිට්. එහෙනම් බැංකින් ඉවර කරලා මම MBA එකට යනවා නම් ඔන්න මට මොනවද තියෙන weaknesses? මොනවද තියෙන threats? මොනවද මගේ strength? මොනවද opportunities? සමහරවිට opportunity එකක් වෙන්න පුළුවන් බැංකුවෙන් MBA එකට ෆන්ඩ් කරනවා. එච්චර කාලෙක එක තිබුණාට ඔයා හිතලා තිබුණේ නැහැ. ෆන්ඩින් ප්‍රශ්නයක් නෑ. ස්ට්‍රෙන්ත් එක. වාගේ මෙන්න මේ දැන් මට MBA එකක් ගත්තොත් මට ජෙනරල් MBA HR මාකටිං ෆයිනෑන්ස් මගේ මේක ස්ට්‍රෙන්ත් එක. මට නොලෙජ් එක තියෙනවා බැංකින් කරනවා මම මේක දක්ෂයි. මම එහෙනම් අතෙන්ට යනවා. ඔන්න මට තියෙනවා ස්ට්‍රෙන්ත් එකක්. ඔන්න තව ටිකක් අර තියෙන negatives weaknesses අඩු කරනවා. මගේ weakness එක සමහරවිට මම time management මගේ මදි. හේතුව මට වැඩ අඩු හින්දාම time management නෑ. එතකොට මම දන්නවා right. එහෙනම් මම අතෙන්ට යනවා නම් I need to manage it. ඔන්න ඒ weakness එක අඩු කරගන්නවා මේ පැත්තේ තව වැඩ ටිකක් එතනට ප්ලග් කරලා. මම මේක උදාහරණයක් කිව්වේ. එතකොට ඒක කරන්න ඔයාට ඇයි හිතෙන්නේ? ඔයා අද තත්ත්වය තේරුම් ගත්ත නිසා. ෂොට් එකකින් අද ඔයා දැන්නේ කොහෙද කියලා දැනගත්ත නිසා. පාරිභෝගිකයොත් එහෙමයි. පාරිභෝගිකයෙක්ගෙන් දෙන ක්‍රෙඩිට් ප්‍රොපෝසල් එක අපිට දුන්නාම අපි ඒක එයාගේ ෂොට් එකක් කරාම තමයි අපි දන්නේ right. එයාගේ දැන් තත්ත්වය කොහොමද? එතකොට එතන තියෙන දේ අනුව තමයි මට මෙයා ගැන decisions strategies ගන්න ලේසි වෙන්නේ. නිකම්ම මේ කරනවට වඩා වෙනස් එක. හරි. එතකොට නිකන් මම මේ ඔයගොල්ලන්ට ඉන්වයිට් කරනවා නිකන් අද බලන්න. මේක කරන්න. අරගෙන විත්තිය අලවගෙන තියාගන්න. short August. short September. ඔහොම යනකොට year end එක වෙනකොට හොඳ short එකක් ඔයාලට හම්බෙලා තියෙයි. ඒතර ඔයාගේ ටාගට්ස් වලට ඔයාගේ එක්සෑම් පැත්තට ඔයාගේ කැරියර් එකේ ළඟ තැනට නැත්නම් ඔයා හිතමු දැන් තව සමහරලාට දැන් තියෙන උදාහරණයක් තියෙනවා දැන් මගේ එහෙම එකක් තිබුණා එක කාලෙකදී මම තීරණය කරා මම කොහොම හරි ලෙක්චරින් සයිඩ් එකට මම මූව් වෙන්න ඕනේ මම කල්පනා කරා රයිට් මම 2011 විතර මේ පටන් ගන්නකොට මම කරලම නැහැ හැබැයි මම බැංකුව තුල යම් පොඩි දේවල් ටිකක් කරලා තියෙනවා එතකොට මම අර පැත්තට යනවනම් රයිට් මම ඊළඟ ලෙවල් අවුරුදු 5කින් 7කින් මම මේ පැත්තට යනවා රයිට් මම මොනවද කරන්න ඕනේ කොහොමද ඔපචුනිටි දැන් එතකොට මම බලනවා ඔපචුනිටි තියෙනවා ලෙක්චරින් කරන තැන් වල වේකන්සිස් දානවා අන්න ඒ ඔපචුනිටි එක මම එතකොට ඇයි මම තියෙනවා කියලා තේරුම් ගන්නේ මගේ සොට් එක කරොත් විතරනේ මට අතෙන්ට යන්න ඕනේ එහෙමනම් මට අප්‍රෝච් කරන්න එකක් තියෙනවා මගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න ඕනේ මගේ කන්ටැක්ට්ස් පත්‍රය ඇඩ්වර්ටයිස්මන්ට් පාවිච්චි කරලා ලෙක්චරින් ඔපචුනිටි එකක් තියෙන තැනක් ඉස්සර හොයාගන්න එක ඊළඟට ඔයා බලන්න රයිට් මට එතකොට දැන් මම යම් ප්‍රමාණයකට කන්ෆිඩන්ස් එකක් තියෙනවා බැංකුව තුල ලෙක්චර්ස් කරලා එහෙමනම් මට එළිය කරනකොට මට දැනුම ඩිලිවරි එක මගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ස්ටේජ් ෆී එක අඩු කරගන්න ඒ ටික මම කරන්න ඕනේ එහෙමනම් බැංකුවේ හෝ වෙන තැන්වල මම වැඩිපුර බලෙන් හරි ගිහිල්ලා කරන්න ඕනේ දැන් පොඩි තැනක දෙකක මම කරන්න ඕනේ දැන් මම ඒ ගැප් එක හදා ගන්න කොහොමද දවසකින් වෙන්නේ නමුත් මම දන්නවා අද වෙනකොට මම යම් ප්‍රමාණයකට ඇචීව් කරලා තියෙනවා තව තියෙනවා හදා ගන්න තව දේවල් තියෙනවා ඒව දැන් මම බලනවා රයිට් මම කොහොමද මේ ලෙවල් එකේ දැන් ගත්තොත් ඔන්න මම බැංකින් ලෙවල් කරනවා එතකොට නන් බැංකින් වල කරනවා මම යුනිවර්සිටි ලෙවල් එක තමයි මම ඊළඟට දැන් අප්‍රෝච් කරේ දැන් මම ඒක ඊළඟට කරන්න බලාපොරොත්තු වෙනවා
ඒක මට 2011 මට එකපාර යුනිවර්සිටි ඉල්ලුවා නම් මට ලැබෙන්නේ නැහැ. දැන් අද මට ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ ලෙක්චර් අපොයින්ට් එකක් ඇයි එන්නේ? අර මගේ ප්ලෑන් එකේ තැනක මම තියෙනවා. මෙන්න මේවා මගේ ධන, මේවා මගේ වීක්නසස්. ඒක අප්‍රෝච් කරන්න මෙතෙන්ට යනවා. ඒක එකපාර කරන්න බෑ. මට මෙන්න මේ ටික මම එකතු කරගන්න ඕනේ. ඒකට කන්ටැක්ට්ස් අවශ්‍යයි, නෙට්වර්ක් අවශ්‍යයි, දැනුම අවශ්‍යයි, මගේ එක්ස්පීරියන්ස් අවශ්‍යයි, මගේ බැංකුවේ පොසිෂන් එක සමහරට බලපාන්න පුළුවන්, ක්වොලිෆිකේෂන් අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් එහෙම තිබුණොත් තමයි මම ටාගට් එකට යන්නේ. ඒතර මම මේ ඕගොල්ලන්ට කියන්නේ එහෙම අපි සොට් වගේ දෙයක්. මම මේ කියන්නේ සොට් එක මේ පොඩ්ඩක් ලෙසන් එකකින් චුට්ටක් එළියට අරගෙනත් මම කිව්වේ හරි ප්‍රයෝජනවත්. දැන් ඒ වගේ එකක් අපිට අමාරු දෙයක් නෑ නිකන් කොලයක් කරගෙන මාක් කරනවා. මේ තියෙන සමහරට ඒක සබ්ජෙක්ටිව් එක තව එක්කෙනෙක් එක කම්පෙයාර් කරනකොට ඒක මගේ මේ වෙලාවේ ස්ට්‍රෙන්ත් එකක් නෙවෙයි. සමහර වෙලාවක දැන් අපි එන සති උදාහරණයකින් මේක තව පැහැදිලි කරමු. දැන් ස්ට්‍රෙන්ත් එක උදාහරණයක් ගමුකෝ. දැන් අපි මට MBA එකක් තියෙනවා. දැන් ඔයා ටාගට් කරන ජොබ් එකකට. ඔයාගේ කම්පිටිටර්ස්ලා කියව ඔක්කොම MBA තියෙනවා. දැන් මොකද වෙන්නේ? immaterial නේ. MBA is not a strength now. ඇයි? මාත් එක්ක ඉන්න පස් දෙනාටම MBA තියෙනවා. ඔන්න maybe MBA at post graduate, MBA at Colombo, MBA at so and so වල අන්න. දැන් චුට්ටක් එජ් එකක් තියෙන සමහරවිට ඉන්න පැනල් එක MBA එක PIM එක MBA එක Colombo MBA එක කරොත් නම් ටිකක් හොඳයි කියලා එළිය මාකට් එක හැදිලා තියෙන නිසා මට පොඩ්ඩක් තියෙනවා right. I have done a better MBA compared to one year ඒගොල්ලෝ නිකන් තැන්වල ඔන්න. හැබැයි ඒක තිබ්බම කියලා බෑ අතින්ට. ඔයාගේ කමියුනිකේෂන් ටික ඔයා හදා ගන්න ඕනේ. ප්‍රසන්ටේෂන් එක ඔයා දැනගන්න ඕනේ. අර අහන ප්‍රශ්න ටිකට වාට තියෙන ස්ට්‍රැටජිස් ටික අරගොල්ලන්ට වඩා PIM MBA එකක් කරපු කෙනෙක් කියන දේ පෙන්නනවා කියන එක ඔයාගේ ඇඟේ තියෙන්න ඕනේ. මම කියන්නේ තේරෙනවද? එතකොට දැන් අපි ඒක කොහොමද තේරුම් ගන්නේ? මේ කියන තලයකට දාගත්තොත් විතරයි. නැත්තම් අපිට ඒක තේරෙන්නේ නැහැ. නැත්තම් තවදුරටත් මම හිතා රයිට් නා මම MBA නේ රයිට් මට ප්‍රශ්නයක් නැහැ ඉතින් කියලා ඔයා යනවා. දෙයියනේ බලනකොට මුළු ඔක්කොම MBA. එතනම ගිහිල්ලා බැලුවම ජස්ට් නාද MBA විතරයි. අපි එතනින් එහාට ඔයා බැට් කරලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ අපි දැන් මේක මුලින්ම ඉස්සලා ඔයාගේ කරගන්න. ඒක ඔයාගේ ජොබ් එකට දාලා බලන්න, එයාගේ ෆැමිලි එකට දාලා බලන්න, ඔයාගේ කැරියර් ග්‍රෝත් එකට දාලා බලන්න. බලන්න මොකද්ද ඒක වර්කබල්ද නැද්ද? මම මේ කියන්නේ සමහර දේවල් අපි අර ඉගෙන ගන්න ඔක්කොම හරි හැබැයි ඒක තියෙන හොඳ දේවල් අපි ඉන්ටර්නලයිස් කරගන්නත් ඕනේ. මම සමහරලාට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් ඇත්තටම කාලෙන් කාලට දැන් මගේ ගත්තොත් මම සොට් එක මම ෆයින් ටියුන් කරනවා. සමහරට හරි උපකාරයක්. ඒක වෙනවා සමහර තැන්වලදී. ඒතකොට මම දන්නවා රයිට් මගේ මේ තියෙන සෙන්ටෙන්ස් මම හදාගෙන තියෙනවද නැද්ද? වැඩි දියුණු කරගත්තොත් මට කොතැනද යන්න පුළුවන්. එහෙම ගියොත් අර අපිට පාත් එකක් පේන්න පටන් ගන්නවා. ඒතකොට ඔයා දන්නවනේ ඔයා පටන් ගත්තේ කොතනද? අද කොතනද? හෙට කොතනද? අතෙන් කොතනද? මොකද එතකොට පොඩි අපෝ බැක් කැල්කියුලේෂන් එකක් කරලා රිවිව් එකක් කරලා බලන්නත් පුළුවන්. එතකොට දැන් මේ ව්‍යාපාරයක් තුල ගත්තත් අර කියන පාරිභෝගිකයේ ගාවට ආවහම මේ අපි කියන strength weaknesses opportunities threats කියලා ටිකක් හොයාගන්න පුළුවන්. ඒත් දැන් මම මෙතනින් එහාට ලොකුවට මේක කියන්නේ එන සතිය කතා කරන්නේ. හැබැයි එන සතිය මෙන්න මෙහෙම දෙයක් අපි කරනවා. පුළුවන් නම් වෙලාවක් අරගෙන අපි ආයතන දෙකක් ගමු. අපි හිතමු රජයේ බැංකුවක්, පෞද්ගලික බැංකුවක්. රජයේ බැංකුව අපි හිතමු Bank of Ceylon, පෞද්ගලික බැංකුව සම්පත් බැංක. HNB කමර්ෂල් ඔයගොල්ලෝ වැඩ කරන අපි හිතමු ඒක. ඒ දෙක අතරතුර අපි බලමු මේ කියන ශක්තිය එහෙම නැත්නම් අවස්ථා, අවදාන සහ දුර්වලතා මොනවද කියලා සාකච්ඡා කරන්න. එතකොට අපි හිතමු කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන් එකක් තියෙනවා, සම්පත් බැංකයක් ඉන්නකොට ඔය ආයතන දෙකේ අපි දකින ධන රින ටික හොයාගෙන ඒක අපි මේකට මැප් කරගෙන අපි බලමු මේ දෙන්න කම්පිටිටර්ස් හැටියට දෙයක් මාකට් එකේ කරන්න යනකොට කොහොමද මේ සොට් එකෙන් මේගොල්ලෝ තීරණ ගන්නෙ. එතම සම්පත් එකේ ඉන්නවනම් ඔය මොනවා හරි දෙයක් මාකට් එකේ කරනවා බැංක් ඔෆ් සිලෝන් එකත් මාකට් එකට එනවා. ඒතර ඔයා හදනවා සොට් එකක් compared to සම්පත් where I am I. Bank of Ceylon කෙනෙක් හදනවා Bank of Ceylon සාපේක්ෂව සම්පත් එක කොහෙද where I am I against සම්පත්. එතකොට ඒක පාවිච්චි කරලා Bank of Ceylon එකේ යාගේ ස්ට්‍රැටජිස් හදනවා, මේක පාවිච්චි කරලා සම්පත් බැංකේ යාගේ ස්ට්‍රෙන්ත් එක හදනවා අර කියන ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන්න. ඒ එක්සර්සයිස් එක අපි ඊට සතියේදී කරමු. පුළුවන් නම් ඕගොල්ලෝ වෙලාවක් අරගෙන සොට් එක දාන්න මේ බැංකු දෙකට. එතකොට මම මේ දෙකකට කියන්නේ මොකද ඇබ්සලියුට් දානට වඩා ලේසි සාපේක්ෂ වෙනකොට. දැන් සම්පත් එක ගත්තොත් ඒකේ බ්‍රෑන්ඩ් නේම් එකට වඩා Bank of Ceylon බ්‍රෑන්ඩ් නේම් එක වැඩි. ඒතකොට බ්‍රෑන්ඩ් නේම් එක ඇටියට ගත්තොත් මේ Bank of Ceylon එක එයා කියන ඔයාගේ තියෙන ශක්තියක් තමයි high brand value. සම්පත් එකට ඒක කියන්න බෑ.
මොකද compared to Bank of Ceylon සම්පත්ගේ brand name එක වැඩි නෑ. මොකද අරක උඩම තියෙන. එතකොට හැබැයි සම්පත් එක ගත්තොත් high customer service එහෙම නැත්නම් enhanced customer service එක ඒක ටිකක් පිළිගත්ත තැන compared to Bank of Ceylon. customer service එකේ උඩරිම ඉන්න එක. එහෙම නැත්නම් techno driven එක කියලා ගත්තොත් මේට වඩා අරයා උඩ තැනක ඉන්න පුළුවන්. ඒක සම්පතට right. මම techno පැත්තෙන් උඩම ඉන්නේ කෙනෙක්. compared to Bank of Ceylon මගේ ධනාත්මක දේවල්. මගේ ශක්තිය. ඒ විදිහට අපි බැංකු දෙක කම්පෙයාර් කරලා හදාගෙන ඉන්න අපි ඒක ඉක්මනට කතා කරලා මේ ඉන්ටර්නලයිස් කරගන්න බලමු SWOT ඇනලිසිස් එක. මොකද ඒක ඒ වගේ දෙයක් අපිට විභාගෙදී එන්න පුළුවන්. මොනවා හරි ආයතන දෙකක්, ව්‍යාපාර දෙකක්, ශේෂ්ත්‍ර දෙකකට SWOT එක දාන්න කියලා කිව්වොත් අපි ඒක දැනගන්න ඕනේ ලකුණු 3ක 4ක 5ක ප්‍රශ්නයක් නිසා. right. ඒතර ඊටාම කෙටියෙන් අද සඳහන් කරොත් අපි මූලික වශයෙන්ම අද සාකච්ඡා කළ ඉවර කරේ ව්‍යාපාරික ආයතන සහ ණය ලබා දීමේදී මිෆට් මොඩල් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒතර එන සතියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය නොවන මෙවලම්. මොකද ව්‍යාපාරික කොටති යටතේ අපි කියන්නේ පාරිසරික අවදානම් සාකච්ඡා පාරිසරික අවශ්‍යතාවය සාකච්ඡා කරනකොට පාරිසරික බලපෑම ඒ සඳහා මූල්‍ය නොවන මෙවලම් අවශ්‍යයි. ඒවා රාශියක් තියෙනවා. අපි තුනක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණ එහෙම නැත්නම් කේස් ස්ටඩි නැත්නම් ගෲප් එක්සර්සයිස් උත් එක්ක. එතකොට ඒ අනුව අපි දිගට ගමන් කරමු. එතකොට මේ සතියේත් අර මම කිව්වාගේ තව දුරටත් බලාපොරොත්තු වෙන්නේ නෑ මම මේ සතියේත් එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න. එහෙම වැටෙනවා නම් මම ඔයගොල්ලෝ දැනුවත් කරන්න. මොන හරි ගැටලුවක් තියෙනවද අද එහෙම නැත්නම් ගිය සතියේ කරපු දේවල් සම්බන්ධයෙන්? right. එහෙමනම් අපි අදට අපි අපේ පන්තිය සමාප්ත කරමු. එතකොට අද දවසේ සම්බන්ධ වීම ගැන ඔයගොල්ලෝ ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අර මම මුලින්ම කිව්වා වගේ මොනවා හරි දැනට අපි දැන් යම් ප්‍රමාණයකට කරලා තියෙන නිසා සහ විභාගයේ අපි බලාපොරොත්තු වෙන විදිහට ඔක්තෝබර් වගේ එන්න තියෙන නිසා වැඩි පරක්කු නොවි පාස් පේපර්ස් ටිකක් ගන්න දැන් කරලා තියෙන ප්‍රශ්න මමත් එකක් දෙකක් ඔයගොල්ලොත් එක්ක කරා. ඒ වගේ ඒවා වැඩිපුර ටිකක් කරන්න. මොකද මේ දැම්මම කරන දේ වලින් ඉන්ටර්නලයිස් වෙනවා කියන එකේදී අපිට ලොකු දැනුමක් ලබා ගැනීම හැකියාවක් තියෙන නිසා. එහෙනම් එහෙම කියන ගමන් අපහු සම්බන්ධ වීම ගැන හැමෝටම ස්තුතිවන්ත වෙන අතර මේ සතියේත් හැමදාම කියන වගේ පරිස්සමෙන් ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු කරගමු. ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට අපි නැවත හමු වෙමු. එහෙනම් අර ගෙදර වැඩ පොඩ්ඩක් අර කිව්ව විදිහට චුට්ටක් කල්පනා කරලා ඉන්න. අපි ඒක එතකොට ඉක්මනට කට්ටිය එකතු වෙලා ඒක සාකච්ඡා කරමු. එhmenan බොහොම ස්තුතියි. සුබ සතියක් ඔයගොල්ලෝ හැමෝටම.